හැමෝටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ගිය සතියේ දේශනාව අවසන් කළේ භාවනාව කියලා කියන්නේ කිරීමක් නෙමෙයි. භාවනාවේදී අපි කිරීම අත්හැරීම කියන එක. වීරිය නොකිරීම තමයි එතන තියෙන පවත්වන වීරිය කියන එක. මම එතන අපි අවසානයෙන් ගිය සතියේ මතක් කරපු ඒ කතාව මතක් කරලා නැවත අපි තව ටිකක් ඉදිරියට අද සාකච්ඡාව කරමු. අපි ගිය සතියේ අවසන් කරද්දි මතක් කරේ භික්ෂුවක් කන්දක් උඩට ගිහිල්ලා එද්දි සෙන් භික්ෂුවක් පාරේ යන තරුණයෝ තුන්දෙනෙක් කල්පනා කරනවා අර භික්ෂුව අර කඳ මුදුනේ මොනවද කරනව ඇත්තේ මොනවද දිහාද උඩට ගිහිල්ලා බලාගෙන ඉන්නව ඇත්තේ. ඉතින් මොනවද දිහාද උඩට ගිහිල්ලා බලාගෙන ඉන්නව ඇත්තේ කියලා ඉතින් එක තරුණයෙක් කියනවා මට හිතෙන විදිහට උන්වහන්සේගේ මිතුරු හාමුදුරු කෙනෙක් මිත්‍රේ එනකම් බලන් ඉන්නව ඇති ඈතට වෙලා. මිතුරෙක් එනතුරු උන්වහන්සේ සිටින්නේ. තව කෙනෙක් කියනවා මට හිතෙන්නේ උන්වහන්සේ සෙන් හාමුදුරුවරු හරියට මේ ගිලම්පස ගන්නවා දවසට තේ 5 පාරක් විතර අර ගන්නවා. ඉතින් උන්වහන්සේට මේ පන්සලේ හරකෙක් හදාගෙන නැති එළදෙනක් හදාගෙන නැති කිරි ගන්න. ඉතින් උන්වහන්සේ ඒ කඳුමුදුනට නැගලා මේ එළදෙන එනකම් බලන් ඉන්නවා ඇති. එළදෙන කොහෙද ගිහිලා තියෙන්නේ මේ පැත්තට එනවාද කියලා ඒක දිහා බලන් ඉන්නවා ඇති. කියලා එක යාළුවෙක් කියනවා. තව යාළුවෙක් කියනවා මට හිතෙන්නේ උන්වහන්සේ උඩ ඒ කඳුමුදුනේ ඉඳලා භාවනා කරනවා. කියලා දැන් අපි මේ තුන් දෙනාට දැන් මත තුනක් එනවා අදහස් තුනක් එනවා. මේ මත තුනක් අදහස් තුනක් ඇවිල්ලා ඒ තුන් දෙනා කඳු මුදුනට ගිහිල්ලා අර හාමුදුරුවන්ගෙන් අහනවා පළවෙනි කෙනා කියනවා අපි තුන් දෙනා කල්පනා කළා ඔබ වහන්සේ මොකද්ද මේ කඳු මුදුනේ කරන්න කියලා මට හිතුනේ ඔබ වහන්සේගේ මිත්‍ර හාමුදුරු කෙනෙක් හරි මිතුරෙක් හරි එනකම් බලාගෙන ඉන්නවා කියලා උඩට වෙලා කඳු මුදුනේ. ඉතින් ඒක ඇත්තද කියලා අහනවා. ඉතින් උන්වහන්සේ කියනවා ඉතින් මට කොහෙද මිතුරෝ මම භික්ෂුවක් මට එහෙම විශේෂ මිතුරෙක් කියලාවත් විශේෂ හතුරෙක් කියලාවත් කෙනෙක් නැහැ. මගේ ජීවිතේ එහෙම කිසිම බෙදීමක් නැහැ. හතුරෝ මිතුරෝ උසස් පහත් මිනිසුන් කියලා කිසි කෙනෙක් බෙදලා නැහැ. කිසි කෙනෙක් කෙරෙහි බලාපොරොත්තුවක් නැහැ මට. කිසි කෙනෙක් කෙරෙහි අපේක්ෂාවක් නැති හින්දා මං කවුරු වෙනකම් බලන් ඉන්නද? කවුරු එනතුරු මම බලාගෙන සිටින්නද කියලා කියනවා. ඊට පස්සේ අනිත් යාළුවා කෙනා ඒක තමයි මම මෙයාට කිව්වේ මට නම් හිතුනේ වහන්සේ ගව දෙනක් එනකම්. ඒ වගේම ඔබ වහන්සේගේ ගව දෙන කොහෙද ගියේ කියලා බලාගෙන ඉන්නව ඇද්ද කියලා. එතකොට උන්වහන්සේ කියනවා මට මම කියලාවත් දැස ගන්න තැනක් නැතුව මට මම කියලාවත් පිහිටාගෙන සිටින්න තැනක් නැතුව මට අයිති ගවයෙක්ද මට අයිති ගව දෙනක් කොහෙද ඉන්නේ මට මාවත් කියලා වෙනම තැනක් පිහිටවන්න තැනක් නැහැ කියලා කියනවා. ඒ නිසා මට මාවත් අයිති නැති එකේ ඉතින් මට කොහෙද ගවයෝ කොහෙද මට අයිති දේ අය මට අයිති කිසිම කෙනෙක් නැහැ. ඊට පස්සේ තුන්වෙනි කෙනා කියනවා ඒක තමයි මම කිව්වේ. මම තමයි මං හරියට තේරුම් ගත්තේ ඔබ වහන්සේ මොකද කරන්න කියලා.
කියනවා මම මෙයාලට කිව්වා ඔබ වහන්සේ භාවනා කරනවා කියලා. ඔබ වහන්සේ භාවනා කරනවා කියලා කියද්දී ඒ උන්වහන්සේ කියනවා භාවනා කරනවා. ඒක කවදාකවත් වෙන දෙයක් නෙවෙයි. භාවනාව කෙනෙක් කරන දෙයක් නෙවෙයි. භාවනාව කියන්නේ මම භාවනා කරනවා කියලා මම ඔබට වචනෙන් කියන්න පුළුවන්. හැබැයි මම කරන දෙයක් නෑ. මම කරන ඔක්කොම අත්හැරලා ඒ සැහැල්ලුවටපත් වෙලා විවේකයටපත් වෙලා දැන් මම විවේකයටපත් මම විවේකීව ඉන්නවා නෙමෙයි විවේකයටපත් වෙලා කියලා කියනවා. දැන් අපි කියන්නේ විවේකයටපත් වෙනවා කියද්දි මම විවේකීව ඉන්නවා කියද්දි මම ඉන්න හදද්දි විවේකීව ඒක ක්‍රියාවක්. විවේකයටපත් වෙලා දුරාන්තේ. ඒක ක්‍රියාවක් නෙවෙයි. ඉතින් එතකොට අපි ගිය සතියේ මතක් කරේ ওই කතාව මතක් කරලා ඒ නිසා භාවනාව කියන්නේ මම කරන දෙයක් නෙමෙයි මම වීර්ය කරන දෙයක් නෙමෙයි කරන වීර්ය අත්හැරීම. අත්හැරීම කියන්නේ තව ක්‍රියාවක් නෙමෙයි කියන කාරණේ. එතකොට ඉතින් කෙනෙක්ට ආධුනික කෙනෙක්ට මේ මාර්ගය අහන මේ දේශනාව අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් එහෙනම් ඉතින් භාවනා කරනවා කියලා කියන්නේ මුකුත් නොකර ඉන්න එකද කිසිම වීර්යයක් කරන්න ඕනේ නැද්ද කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔය ඉද්ධිපාද ගැන පෙන්නද්දි පෙන්නනනේ චන්දං ජනේති වීර්යං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහත කියලා. කැමැත්ත ඇති කරගන්න වීර්ය ආරම්භ කරන්න දැඩි වීර්ය කරන්න කියලා. ඉතින් එතකොට මේ වීර්ය කියන චෛතසිකය දැන් අපි ගත්තොත් එහෙම වීර්ය කියන එක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ගත්තාම වැඩියෙන්ම තියෙන වීර්යය. එතකොට දැන් ඔය දැන් ඒ කියන්නේ දැන් ආර්ය අෂ්ටාංග ගත්තාම සම්මා වායාමයේ ගත්තාම වීර්ය ගැන කතා කරා. ඒ වගේම බොජ්ජංග ධර්ම වලදී වීර්ය සම්බොජ්ජංග ධර්මයක් හැටියට විග්‍රහ කරනවා. ඒ වගේම පංච ඉන්ද්‍රිය වලදී ඒ ඉන්ද්‍රිය වීර්ය ඉන්ද්‍රියක් හැටියට විස්තර කරනවා. ඊළඟට පංච බලවලදී වීර්ය බල ධර්මයක් හැටියට වඩන්න කියලා විස්තර කරනවා. ඉතින් මේවා එකිනෙකට එකිනෙකටයි වඩද්දී වෙනස්කම් තියෙනවා වීර්යය. ඒකේ පංච ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වඩද්දී බල ධර්මයක් හැටියට වඩද්දී බොජ්ජංග ධර්මයක් හැටියට ඉන්ද්‍රිය වීර්ය ඉන්ද්‍රිය වැඩෙද්දී ඉතින් මේ විදිහට බැලුවාම මේ අපිට වීර්ය කියන එක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල නව පොලක හම්බ වෙනවා. සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය හතරක් තියෙනවා. ඉතින් මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගත්තත් සතර සම්‍යක් ප්‍රදාන වීර්ය ගත්තත් පංච ඉන්ද්‍රිය පංච බල ඊළඟට සතර ඉර්ධිපාද ගත්තාම වීර්ය ඉර්ධිපාදයක් හැටියට පෙන්නනවා. මේ විදිහට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලදී මේ වීර්ය කියන එකට විශේෂ තැනක් දීලා තියෙනවා. ඒ විමුක්ති මාර්ගයේ වඩන කෙනෙක්ට ඒ වීර්ය ඇති කරගන්න. ඉතින් එතකොට දැන් මේ වීර්ය කියන චෛතසිකයේ වීර්ය ප්‍රධාන බුදුජාණන් වහන්සේ කඩලා තියෙනවා කොටස් තුනකට. ඒ වීර්ය කඩන්නේ කොටස් තුනකට ආරම්භක ධාතු වීර්ය, නික්කම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය කියලා. එතකොට දැන් මෙන්න මේ ආරම්භක ධාතු වීර්ය කියලා විස්තර කරන තැනක් තියෙනවා. නික්කම ධාතු වීර්ය. දැන් ආරම්භක ධාතු වීර්යයේදී ගන්න වීර්ය එක ආකාරයක්. ඒ වගේම නික්කම ධාතු වීර්ය තව ආකාරයක්. පරක්කම ධාතු වීර්යකේ පවත්න්නේ තවත් ආකාරයකට. ඒ නිසා ඒකයි වීර්ය කියන එක මේ මාර්ගයේදී මෙහෙම කොටස් තුනකට කඩලා මේක පෙන්නන්නේ ඒ අවස්ථාවට සාපේක්ෂව මේ වීර්ය කියන ඉන්ද්‍රිය අපි වඩන ආකාරය වෙනස්.
පුහුණු කරන ආකාරය වෙනස්. දැන් අපි උදාහරණයක් කිව්වොත් දැන් ආරම්භක ධාතු වීර්ය ගැන අපි හිතමුකෝ. කෙනෙක් මේ විමුක්ති මාර්ගයේ සංසාර දුක තේරුම් අරගෙන මේ ආදීනව මේ මමත්වයේ වෙහෙස තේරුම් අරගෙන මේ මමත්වයෙන් නිදහස් වෙන්න ඕනේ, සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ. මේ ඉපදි යන මෙරි යන ගමන තේරුමක් නැහැ කියලා තේරුම් අරගෙන කෙනෙක් මේ ගැලවීම විමුක්තිය සොයාගෙන එනවා. ඒ විමුක්තිය සොයාගෙන ආවට පස්සේ ඉතින් එයා කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා ඒ දේශනාව අහනවා. දේශනාව අහලා ඊට පස්සේ එයාට අපි කියනවා ඔයා වීරිය වඩන්න කියලා. වීරිය කියන ඉන්ද්‍රිය වීරිය වඩද්දී මාර්ග යන කෙනෙක් වීරිය සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. අපි කියන්නේ වීරිය බැලන්ස් කරන්න අවශ්‍ය වෙනවා. මොකද අධික වීරියට ගියත් සිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. තීන වීරියට ගියත් සිත තීන මිද්දේට වැටෙන්න පුළුවන්. ඒ නිසා යාගේ ආයේ මාර්ගයේ වඩාගෙන යදී වීරය මුලින්ම එයා සමබර කරන්න ඕනේ. ඒක හරියට බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් තියෙනවා. කියන්නේ මේ සෝන ස්වාමීන් වහන්සේට කියනවා. දැන් සෝන ස්වාමීන් වහන්සේ සක්මන් කරන සක්මන් මළුවේ ලේ පිරීලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්. ආනන්ද මේ මස් කඩයක් වගේ සක්මන් මළුවේ සක්මන් කරන්නේ කවුද? මේ මස් කඩයක් වගේ හැමතැනම ලේ. හැමතැනම ස්වාමීනි ලේ තියෙනවා. ඉතින් කාගේද මේ සක්මමලු කියන මේ සෝන ස්වාමීන් වහන්සේගේ. සෝන ස්වාමීන් වහන්සේට එන්න කියන්න අඩින්න කියන්න කියලා ආනන්ද හාමුදුරුවෝ අතේ පණිවිඩයක් යවනවා. ඉතින් උන්වහන්සේ ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්. සෝන වීණා ඔබ ගිහි කල හොඳ දක්ෂ වීණා වාදකයෙක්. ගිහි කල දක්ෂ වීණා වාදකයෙක්. ඔබේ වීණා වාදනය කරද්දී වීණාවේ තත් ගොඩාක් තද කරොත් ඒ ඔබට අවශ්‍ය කරන නාදය මිහිරි නාදය එනවද කියලා. තත් ගොඩක් තද කළොත් ස්වාමීනි එතකොට ඒ ගොඩාක් තද කළොත් මට අවශ්‍ය කරන මිහිරි නාදය එන්නේ නැහැ. ඒ වගේම තත් ගොඩාක් බුරුල් කළොත් තත් ගොඩක් බුරුල් කරොත් ඒ මිහිරි නාදය එනවද කියලා. කියනවා තත් බුරුල් කළත් ඒ මිහිරි නාදය එන්නේ නැහැ. ඒක හරිය ප්‍රමාණයට සුසර කරන්න ඕනේ, තද කරන්න ඕනේ. අනවශ්‍ය ප්‍රමාණයට තද වැඩි කරන්නෙත් නැහැ, අනවශ්‍ය ප්‍රමාණයට තත් බුරුල් කරන්නෙත් නැතුව සුසර කරගත්තොත්, සකස් කරගත්තොත් අන්න ඒකෙන් මිහිරි නාදය එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා සෝන අන්නේ වගේ තමයි විමුක්ති මාර්ගය කියන එක. විමුක්ති මාර්ගය කියන එක වීරිය දැඩි වීරිය අධික වීරයට ගියොත් එතකොට සිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. වීරිය අඩු කළොත් තීන මිද්දේට වැටෙන්න පුළුවන්. කම්මැලි වෙන්න පුළුවන්. අලුත් වෙන්නේ හරිම කම්මැලි වෙලා එයා මාර්ගයෙන් පිටපනින්න පුළුවන්. ඒ නිසා වීරිය සමබර කරගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක අහපු ඉස්ලාම් මාර්ගයට ආපු කෙනෙක්ට යාට එකපාරට තේරෙන්නේ නැහැ මොකද්ද මේ සමබරව වීරිය කරනවා කියලා කියන්නේ කියලා. මොකද එයා දැන් හරියට විමුක්ති මාර්ගයට අවශ්‍ය කරන වීරිය මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන්. මේ වෙලාවේ මෙන්න මේක තමයි වඩන්න ඕනේ වීරිය කියලා හරියටම කියන්න පුළුවන්. ඒ විමුක්ති මාර්ගයේ වඩලා අත්දැකීම තියෙන කෙනෙක්ට. ඉතින් ආධුනික කෙනෙක් ආවොත් එයාට තේරෙන්නේ නැහැ මොකද්ද ප්‍රමාණය කියලා. ඉතින් එයා කරන්න ඕනේ එයාට තේරෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් කරන එක හොඳයි. මොකද ගොඩක් වෙලාවට මුලදී ගන්න වීරිය අඩු නිසා. ඊට පස්සේ ඔබේ ගුරුවරයා ඔබව බැලන්ස් කරයි. ඔබට මාර්ගය කියලා දෙන ගුරුතුමා ඔබ සමබර කරයි. ඔබේ වීරිය. වීරිය සමබර වීම තුළ තමයි සිත නිදහස් වීම සිද්ධ වෙන්නේ. විමුක්තියට පරිවර්තනය වෙන්නේ. ඉතින් එතකොට දැන් අපි හිතමු දැන් මේ දේශනාව අහලා ඒ කියන්නේ විමුක්තිය සොයා ගන්න ඕන කියලා ගුරුවරයෙක් ළඟට ගිහලා විමුක්ති මාර්ගය ආරම්භ කරද්දී දැන් එයා ආරම්භක වීරිය වඩනවා. දැන් ආරම්භක කෙනෙක්ට මුලින්ම අපි කියනවා මේ එයා හරි වීරිය මේ මාර්ගයේ වීරිය වඩන්න සීලයක් අධිෂ්ඨාන කරගන්න. සිහිය වඩන්න ආරම්භ කරන්න. සතියෙන් ඉන්න පටන් ගන්න කියලා කියනවා.
ඉතින් අපි යාට සිහියෙන් ඉන්න ආරම්භ කරන්න කිව්වට අපි කියනවා හරි දැන් තමන්ගේ ඉරියව්වට හිත දාන්න. මම දැන් මෙතන කියලා කයට හිත දාන්න. තමන් ඇවිදිද්දි වැඩ කරද්දි වාඩි වෙලා දවස වෙලාවක් තියාගෙන පරියන්ක භාවනාවක් වාඩි වෙලා සැහැල්ලුවක් කයට හිත දාගන්න වර්තමානට අවදි වෙන්න කියලා කියනවා. ඊට පස්සේ දැන් මේ ඉස්ලාම්යේ විමුක්ති මාර්ගයේ දේශනාව අහලා ඒ විමුක්ති මාර්ගයේ පුරුදු ආරම්භක යෝගාවචරයේ ආරම්භක වීර්ය කරන කෙනෙක් එයා දැන් මේ මුලින්ම සිහිය පවත්වන්න පටන් ගත්තාම මුලින්ම සිහිය කියන එක පිහිටවන්න පටන් ගත්තාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ සිත හරියට පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ. පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. අපි හිතන් හිටියේ මේ මගේ සිත මට ඕන විදියට හිටු කිව්වාම ඉන්න එක. නැවතියන් කිව්වාම නැවතිලා තියෙන එක. කියලා අපි හිතන් හිටියට අපිට තේරෙනවා ඒක එහෙම නැති බව. ඒක පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ දුවන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට පාලනය කරන්න බැරි බව. ඉතින් මට මතකයි මගේ ජීවිතයේ මුලින්ම මේ භාවනා කරන්න ගියාට පස්සේ මම කමඨහන් සුද්ධ කරන්න යද්දී ඒ භාවනා ගුරුවරයාට මං ගිහලා කිව්වා හාමුදුරනේ මං හිතන් හිටියේ මේක මේ තී සාන්ත දාන්ත තීත කූඩුවක් කියලා. හැබැයි ඒක පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා එහෙට දුවනවා. ඉතින් මේ මට නම් කවදාකවත් භාවනා කරන්න සුදුසු කෙනෙක් කියලා නම් හිතෙන්නේ නැහැ කිව්වා. ඉතින් කිව්වා හැබැයි ඉතින් ඕක තමයි භාවනාවෙන් හම්බෙච්ච පළවෙනි ආනිසංසය හැටියට දකින්න කිව්වා. මොකක්ද කියලා අපි හිතන් හිටියට මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේක මගේ ආත්මය හැටියට එහෙම නෑ. මේක ඒක අදාළ හේතු නිසා එහෙට දුවනවා මෙහෙට ඒ අදාළ හේතු නිසා ආටගා ඇති වෙනවා. ඒ රූප වලට දුවනවා සද්ද ඔස්සේ දුවනවා සිතිවිලි ඔස්සේ දුවනවා අතීතය ඔස්සේ දුවනවා. ඒකට වෙනම අනාත්ම ස්වභාවයක් හිට වෙනම හේතුඵල ස්වභාවයක් පවතින. අන්න ඒක තේරුම් ගන්න. මේකට කම්පා වෙන්න එපා. ඒක තේරුම් ගන්න ඕන. ඕක තමයි භාවනාවෙන් ඔබ ගත්ත පළවෙනි එක්ස්පීරියන්ස් එක. භාවනා කරන්න ඇවිල්ලා ගත්ත පළවෙනි අත්දැකීම තමයි මේ සිත Tamanට ඕන විදිහට පවතින දෙයක් නෙවෙයි. ඒක තියෙන අනාත්ම ස්වභාවය. අන්න ඒක තේරුම් ගන්න. ඒක මොරගාලා කියනවා කිව්වා. ඒක ඉතින් ඔයාලට පළවෙනි අත්දැකීම හම්බෙච්ච කියලා. ඊට පස්සේ මට මතකයි ඒ ගුරුවරයා මම භාවනා කරද්දි මට කමටහන් සුද්ධ කරද්දි මට තේරුච්ච දේ හරියට දැන් හිත වැටෙනවා. ඔන්න දවස් දෙක හැම අපිට දවසක් කර දවසක් මේ කමටහන් සුද්ධ කරන්න ඕන ගිහිල්ලා. දවසක් කර දවසක් කමටහන් සුද්ධ කරද්දි ඉතින් මං දෙවෙනි දවසේ මේ ගිහිල්ලා ඉතින් වැඩිපුර කියන්නේ වැඩිපුර කියන දේ තමයි මේක හරියන්නේ නැහැ මෙහෙම අතීතයට දිව්වා අනාගතයට දිව්වා මෙහෙම කකුල වේදනාවක් ආවයි ඉරියව් මාරු කරනවා හැම වෙලෙම මම විනාඩි 5ක්වත් එක ඉරියව්වක ඉන්නේ නැහැ විනාඩි 10ක් යද්දී ඉරියව් වේදනාව එනවා ඉතින් ඉරියව් මාරු කර කර තමයි පැයම ඉන්නේ කියලා කියද්දි ඉතින් උන්වහන්සේ ගොඩාක් මට කියලා දෙන්න උත්සාහ කරා මට කමටහන් සුද්ධ කරද්දී කර්මස්ථාන සුද්ධ කරන වෙලාවේදී ගොඩාක් කියලා දීපු දෙයක් තමයි කමක් නැහැ ඔයාට පැයක් ඉන්න බෑ වාඩි වෙලා හිටියට ඔයාට පැයම බැරි වෙන්න පුළුවන් තමන්ගේ කය ඉරියව්වක සිහියෙන් ඉන්න හුස්මත් එක්ක සිහියෙන් ඉන්න. හැබැයි සතුටු වෙන්න කිව්වා තමන්ට හුස්ම රැලි දැන් 5ක් හරි සිහිය පිහිටෙව්වනේ. දැන් හුස්ම රැලි 5ක් සිහියෙන් ඉන්න පුළුවන්. දැන් ඔයාට වෙනදට වඩා විනාඩි 10ක් ඔයාට ඉරියව් මාරු නොකර ඉන්න පුළුවන්. අන්න ඒ ගැන සතුටු වෙන්න කිව්වා. ඒ ගැන තෘප්තිමත් වෙන්න කිව්වා. ඊළඟට බලන්න එහෙම පැයක් වාඩි වෙලා ඉන්නවා නම් කොච්චර අපි පැවිදි වෙලා. කොච්චර ලොකු දෙයක්ද පැයක් ඔබි බුද්ධ පූජා බුදුහාමුදුරුවෝ කරපු සතිපට්ඨානෙ වඩන්නේ අපි උත්සාහ කරන්නේ. අපි උන්වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් නේ කරන්නේ. ඉතින් මගේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනින් අපි ලොකු පූජාවක් කරන්නේ. මගේ අතින් කිසිම වැරැද්දක් වෙන්නේ නැහැ මේ පැය තුලම. කියලා අන්න ඒ වගේ මට තේරෙන්න පටන් ගත්තා ඒ ගුරුවරයා මේක පුළුවන් තරම් අර ඒ මානසිකව වැටෙන්න නොදී පුළුවන් තරම් නැවත වීර්ය ඇති කරවනවා. නැවත ශක්තිමත් කරන්න ගත්තා. ඉතින් මට එදා මට තේරිච්ච දෙයක් තමයි ඇත්තටම මේ මාර්ගයේ වඩද්දී ඒ විමුක්ති මාර්ගයේ වඩද්දී ගුරුවරයෙක් ගොඩාක් වැදගත් වෙන්නේ මේ ආධුනික ශිෂ්‍යයෙක්ට. ආධුනික වශයෙන් මාර්ගය වඩන්න ආපු කෙනෙක්ට
විශාල ගුරුවරයාගේ ආදරය කරුණාව අවශ්‍ය ගුරුවරෙක්. හේතුව මොකද අපි ආවට අපි ගන්න වීරිය තරම් අපි සතිය වඩන්න ගන්න මහන්සි වෙන තරමම අපිට ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. කැඩෙන ප්‍රමාණය වැඩි. ඒ අරමුණක් එක්ක සිහියෙන් ඉන්න බෑ. වර්තමානයේ සිහිය පවත්වා ගන්න බෑ. ඉතින් එතකොට දැන් අපි මෙන්න මෙහෙම මුලින් ආරම්භක වීර්ය කරන්න සිහිය පවත්ව ගද්දී කිසිම මේ අපිට මේ එක පැත්තකින් අපි අදිෂ්ඨාන කරන සීලයත් අපිට රකින්න අමාරුයි. මොකද අපේ රුචි අරුචිකම් තියෙනවා, ඇබ්බැහිකම් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ අපේ ඇබ්බැහි වලට යන ගතිය වැඩි. ඉතින් එතකොට අපිට මුලදී යම් වීරියක් කරන්න වෙනවා. අපේ ඇබ්බැහි වලින් රුචි අරුචිකම් වල අනිත් පැත්ත පුරුදු කරන්න. ඉතින් එතකොට එහෙම ඊට පස්සේ අපි හිතමු දැන් මෙන්න මේ විදිහට අපි ඒ මාර්ගයට ඇවිල්ලා දේශනාව අහලා මේ සිහිය පුහුණු කරන් යද්දී අපිට අර අපි අතින් වැරදි වෙන ප්‍රමාණය වැඩි වුණාට අපි අතින් අඩුපාඩු වෙන ප්‍රමාණය වැඩි වුණාට අපි මේක අතහැරියේ නැත්තම් මේ පටන් ගත්ත වීරිය ආරම්භ කර විදිහ අපි අතහරින්නේ නැහැ. හැබැයි අපි දන්නවා අපි වැටෙනවා. අපි නැවත නැවත වැටෙන හැබැයි වැටෙන පාරයක් පාසා මම ආයෙ නැගිටිනවා. මම අඬ අඬ ඉන්නේ නැහැ. මම දුක් වෙවි ඉන්නේ නැහැ. ඉතින් එතකොට අනිත් පැත්තට දැන් අපිට සමාජයේ පැත්තෙන් ආරම්භක වීරයක් කරන්න ආවට පස්සේ මාර්ගයට කෙනෙක් සමාජයේ පැත්තෙන් බැලුවාම එයාට මේ තේරෙන්න පටන් ගන්න. එයාට තේරෙන්න පටන් ගන්නේ මේ එයාට හරි කරදර වැඩි බව. මොකද එක පැත්තකින් වෙන්න පටන් ගන්නවා. දැන් එයා මේ දේශනාව අහලා සම්ප්‍රප්පලාප කතා කරන එක අඩු කරලා උපදූප කතා කරන එක අඩු කළාට පස්සේ එක පැත්තකින් දැන් එයා අපි හිතමු එහෙම අඩු කරලා දැන් එයා වැඩි වෙලාවක් දවස් වෙන් කර ගන්නවා වාඩි වෙලා භාවනා කරන්න යොදා ගන්නවා කාලේ දේශනා අහන්න යොදා ගන්නවා. ඉතින් එහෙම කාලේ යොදා ගන්න ගියාම එයා ගෙදර ගිහි ගෙදර කරන් වැඩිපුර ඉන්නේ. ගෙදර පරිසරයක නම් එයාට අපි දුම් භාවනා කරන්න ගියපු ගමන් එයා දැන් සිහිය පටන් ගන්න කෙනෙක්ටි වාඩි වෙලා සිහියෙන් ඉන්න පටන් ගන්නදී අර පැත්තෙන් අපිට පේන ළමයි ඔන්න අයියෙන් මේ කෑ ගහනවා රණ්ඩු වෙනවා සද්ද බද්ද කරනවා. එතකොට එයාට ඒ හරි අමාරු වෙනවා ඒ ළමයිගේ සද්දත් බද්දත් එක්ක තමන්ගේ වර්තමානට එන්නේ ඒ සිතිවිලි සද්ද ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි තුමු මහත්තයා හරි නෝනා හරි ටීවී බලනවා චිත්‍රපටි බලනවා. ඉතින් ඒ අය අපිට කතා කරනවා ඒව බලන්න කියලා අපිට දැන් එතකොට ඒකට අපි ඕනකමකුත් දැන් එන්නේ නැහැ. අපිට ඕන දැන් භාවනා කරගන්න. අපිට ඕන පුළුවන් වෙලාවේ බණ ටික අහගන්න. අපිට වෙලා තියෙන වෙලාවට බණ අහගන්න ඕනේ භාවනා කරගන්න ඕනේ. ඉතින් එතකොට දැන් මහත්තයා වුණෝන අනිත් පැත්ත කෙනාට සමාල්ලාට ඕනේ ඒක නෙවෙයි. එයාට ඕනේ අපිත් එක්ක කතා කර ඉන්න චිත්‍රපටි බලන්න, එයාගේ අවශ්‍යතාවල් ඉෂ්ට කරගන්න. දැන් එතකොට අපිට හිතෙන්න පටන් ගන්නවා මගේ මේ භාවනාවට මම මේ කරගෙන යන ආධ්‍යාත්මික වැඩපිළිවෙලට මේක මේ හරි බාධාවක්, gedara බාධාවක්, මහත්ය බාධාවක්, නෝන බාධාවක්. ඒ අය මගෙන් බලාපොරොත්තු වෙන ලෞකික දේවල් ගොඩක් අපේක්ෂා කරනවා. කියලා සමහරට අපිට කේන්ති යන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන් මුලදී. ආරම්භක යෝගාවචරයට ඒක මේ නිතර යාට කේන්ති යනවා ගෙදර අයත් එක්කයි වටපිට අම්මලා තාත්තලා එක්කයි ඥාති එක්කයි මහත්තයා එක්කයි මොකද මේකට කාගේවත් උපකාරයක් වෙන්නේ නැහැ. මේකට කාගේවත් සපෝට් එකක් හම්බෙන්නේ නැහැ. පුළුවන් තරම් මේක කැඩෙන ඒවාට තමයි කියලා කියන්නේ යුතුයකුණුයි අරවයි දේවල් හින්ද අපිට මේක කරගන්න අපහසු ගතියක් එනවා. හැබැයි ඒ වෙලාවේ අපි සතුටු වෙන්න ඕනේ මට කේන්ති යන්නේ ඒකත් කම්පා වෙන්න එපා. මොකද මේ මුළු මාර්ගයේම කොතනකවත් කිසිම දෙයක් නැහැ කම්පා වෙන්න. මේ එකයි විමුක්ති මාර්ගයේ තියෙන වටිනාකම දුක් වෙන්න, කම්පා වෙන්න එහෙම කිසිම දෙයක් නැහැ. එතනදී අපි සතුටු වෙන්න ඕනේ කාරණයක් තමයි මට කේන්ති යන එක නරක දෙයක් වෙන්න පුළුවන්. මට තරහ යන එක නරක දෙයක් වෙන්න පුළුවන්. ඒක නරක දෙයක් වුණාට මට මේ කේන්ති යන්නේකින් හැරිලා බැලුවාම මට එක පැත්තක සතුටු වෙන්න පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මට දැන් අවංකවම ඕනෙකමක් තියෙනවා. මේ ධර්මයේ පුරුදු කරන්න, මේ භාවනාව පුරුදු කරන්න, මේ සතිය හදාගන්න. ඒ සතිය හදාගන්න මගේ ඇතුලේ ලොකු කැමැත්තක් තියෙනවා.
ලොකු ඡන්දයක් ඇවිල්ලා තියෙනවා. මට ඉස්සර එහෙම එකක් තිබ්බේ නෑ. ඒ නිසා මට ඉස්සර ළමයි කෑ ගැහුවත්, මහත්තයන් ඕන චිත්‍රපටි බැලුවත්, ඥාති මොනවට කතා කළත් මට ප්‍රශ්නයක් වුණේ නෑ. දැන් මට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වෙන එක පැත්තකින් ඒකෙත් මට දුක් වෙන්න කාරණයකට වඩා එක පැත්තක් තියෙනවා සතුටු වෙන්න පැත්ත. එක පැත්තක් මට හැපි වෙන්න පුළුවන්. මොකද දැන් මට ලොකු ඕනෙකමක් තියෙනවා මේ මාර්ගේ වඩා ගන්න. ඊට පස්සේ අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. මං කම්පා වෙන්නේ නෑ මට තරහා ගියාට. මම මගේ සතුටු වෙනවා. අනිත් පැත්තට මම තේරුම් ගන්න ඕනේ. ඇත්තටම මගේ භාවනාවට මේ සමාජය අය කරදර කරනවා. මම පුහුණු කරන මාර්ගයට මේ ළමයිවත්, ගෙදර මහත්තයවත්, නෝනවත් ඒ අයගේ බාධාවක් තියෙනවද? ඇත්තටම ඒ අයගේ බාධාවක් නැහැ. දැන් ළමයි සද්ද කරන්නේ මගේ භාවනාව කඩන්න නෙවෙයි. ඒ වගේම මහත්තයා චිත්‍රපටි බලන්න එන්න කියන්නේ, ටෙලි නාට්‍ය බලන්න එන්න කියන්නේ නෝනා මේ මගේ භාවනාව විදලා දාන්න නෙවෙයි. එතකොට මම තේරුම් ගන්න ඕනේ මගේ පූර්ව නිගමනයක් තියෙනවා. මේ බම් භාවනා කරද්දි මෙන්න මේ අය සද්ද කරන්න එපා. මේ අය මෙහෙම චිත්‍රපටි බලන්න එපා හයියෙන් සද්ද දාගන්න. කියලා මෙන්න මේ මගේ බලාපොරොත්තුව නිසයි මට මේ කේන්ති යන්නේ. දැන් අර දවසක් හාමුදුරු කෙනෙක් ඥානාරාම හාමුදුරුවන්ට ගිහිල්ලා කියනවලු හාමුදුරනේ මගේ භාවනාව මේ දවස්වල හොඳට හරියනවා. මගේ භාවනාව හොඳට වැඩ කරනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නය ගමේ පන්සලේ හාමුදුරුවෝ හවසට මේ ලවුඩ් ස්පීකරේ දාලා බෝධි පූජාවක් තියෙනවා. ඉතින් ලවුඩ් ස්පීකරේ දාලා බෝධි පූජාවක් තියද්දී ඒ හවසට මගේ භාවනාව සම්පූර්ණ කැඩලා යනවා. මේ උන්වහන්සේ මේ හවසට බෝධි පූජාව තියලා දාන ඉඳ මට ඒ නිසා මගේ සිහිය පැවැත්වීම ඔක්කොම කැඩිලා යනවා කියලා. ඉතින් එතකොට උන්වහන්සේ කිව්වලු කමක් නැහැ එහෙනම් නම අපි ගිහිල්ලා උන්වහන්සේට කියමු මේ බෝධි පූජාව මේ තියද්දි ලවුඩ් ස්පීකරේ ආරණ්‍ය පැත්තට නැතුව අනිත් පැත්තට හරවලා තියන්න කියලා. එතකොට ප්‍රශ්නේ හරියන්නේ කියලා. ඉතින් උන්වහන්සේ වයසයිලු එතකොට. ඉතින් උන්වහන්සේ හැරමිටියත් අරගෙන යනවා. උන්වහන්සේ හැරමිටියත් අරගෙන යද්දී උන්වහන්සේ ටිකක් දුර ගිහිල්ලා කියනවලු දැන් නම භාවනා කර කර ඉදි දැන් මෙතනින් ප්ලේන් යනවානේ. දිගට දැන් ප්ලේන් ගියොත් එහෙම එතකොට මම මොකද කරන්නේ? දැන් මේ ප්ලේන් යන එක ඔබ භාවනාව කරුවොත් එහෙම ප්ලේන් යන එක ඔබේ භාවනාව කැඩුවොත් දැන් මොකද කරන්නේ? මම ප්ලේන් නවත්තන්න බෑනේ. ඉතින් මේ සද්ද අපිට බාධා කරන්නේ අපි මේ සද්ද වලට බාධා කරන්නේ. අපි මේ සද්ද එන්න එපා මෙහෙමයි කියලා සද්ද එක්ක රණ්ඩු කරන්න යන්නේ. ඒ නිසා මේ සද්ද එක්ක රණ්ඩු කරන්න යන්නේ නැතුව ඔය ඇහෙන සද්දයකට ඇහෙන්න දීලා තමන්ගේ භාවනාව කරගෙන යන්න කියලා උන්වහන්සේ කියලා වැඩියා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන එකක් තමයි දැන් මේ සිහිය පිහිටවගෙන යන ආරම්භක කෙනෙක් කොයි වෙලාවකවත් මේ අපිට භාවනාවට කිසිම වෙලාවක සිතවිලි බාධා කරන්නේ නැහැ. හිතෙන එක බාධාවක් නෙමෙයි. ඒ වගේම සද්ද බාධා කරන්නේ නැහැ. සිතවිලි බාධා කරන්නෙත් නැහැ, සද්ද බාධා කරන්නෙත් නැහැ, වේදනා බාධා කරන්නේ අපි හිතාගෙන ඉන්නවා මට මගේ භාවනාවට මේ සිතවිලි බාධා කරනවා කියලා. මගේ භාවනාවට ශබ්ද බාධා කරනවා, වේදනා බාධා කරනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් ඇත්තටම භාවනාවට බාධා වෙන්නේ සිතවිලි නෙමෙයි, සිතන්න යන එක. සිතනවයි කියන්නේ දෙකක්. භාවනාවට බාධා වෙන්නේ සද්ද ඇහෙන එක නෙවෙයි. සද්ද අහන්න යන එක. ඇහෙනවයි අහනවයි කියන්නේ දෙක. වේදනා දැනෙන එක නෙමෙයි භාවනාවට ප්‍රශ්නේ. වේදනා විඳින්න යන එක. දැන් සිතෙනවා කියන්නේ දැන් අපිට රාග සිතවිල්ලක් ඒවා, දේශ සිතවිල්ලක් ඒවා, මොකක් හරි අතීත අරමුණක් ඒවා, අනාගත අරමුණක් ඒවා සිතෙන්න පුළුවන් වර්තමාන. ඔබ කරන්න අවශ්‍ය කරන එක සාක්ෂියක් විදිහට දැනගන්න. ඒක සාක්ෂියක් බව කෙනෙක් සාක්ෂිකාරයෙක් විදිහට දැනගෙන ඒක ඇඟිලි ගහන්න යන්න මේක හරි වැරදි විශ්ලේෂණය කරන්න යන්න එපා. ඇයි මට ආවේ ඇයි අයියෝ මේ වගේ සිතිවිලි මට එන්න ඕනද මම මේ භාවනා කරලා ඔබ ඒකට කරන අර එන සිතිවිලි වලට ගොඩදන කතන්දරේ ප්‍රපංචකරණය නිසා තමයි බාධා වෙන්නේ. ඒ වගේම සද්ද බාධා කරන්න ඇහෙන සද්ද අයියෝ මම මේ භාවනා කරන වෙලාව මේ වෙලාවේ මේ සින්දු දාන්න හොඳ නැහැ මේ සද්ද නැහැ කියලා
ඔබ සද්ද ඇහුණට ප්‍රශ්නයක් නෑ අහන එකයි ඔයගේ කල්පනා කරන එකයි ප්‍රශ්නේ. දැන් ඔබ හිතන්නකො දැන් ඔබට මේ වෙලාවේ පාරේ යන වාහන සද්ද ඇහෙන්න පුළුවන්. ඒක ඇහෙනවනේ. දැන් හැබැයි මං කතා කරන එක ඔබ අහනවා මොනවද මේ කියන්නේ? ඔබ අවධානය තියාගෙන අහගෙන ඉන්නේ හොඳට. ඒතර අහනවා කියන්නේ එකක් ඇහෙනවා කියන්නේ එකක්. භාවනාවේ සද්ද ඇහුණට කමක් නැහැ. මොන සද්දයක් ඇහුණත් ඒක බාධාවක් නෙමෙයි. ඔබ අහන්න යන එකයි ප්‍රශ්නේ. මොනවද මේ කියා මේක හොඳයි මේක ඇහෙන්න එපා කියලා බෙදෙන එකයි ගැටුම තියෙන්නේ. දැන්කට වේදනාව දැනෙන එක කමක් නැහැ. වේදනාව දැනෙන එක ස්වභාවික දෙයක්. ඉතින් ඔබ වේදනාව විනිශ්චය කරන මේක එන්න එපා. ඒක යාවේ කියලා අන්න එතනයි ගැටුම තියෙන්නේ. ඒ නිසා ආරම්භක යෝගාවචරයේ කරවිතියට සතුටු වෙනවා වගේ මෙයා පොඩ එයා තේරුම් ගන්න ඕනේ තමන්ගේ දුර්වලතාවය. තමන්ගේ අඩුපාඩු මේ මට මේක බාධා කියලා දේවල් නෙමෙයි තියෙන්නේ. මමයි මේ ඇහෙන ශබ්ද, පේන රූප, සිතුවිලි මේ ඔක්කොම බාධාවක් විදිහට බලන නිසායි බාධාවක් වෙලා තියෙන්නේ. අන්න ඒ චින්තනය අතහරින්න. ඕන දෙයක් ඇහෙන්න දෙනවා, සිතෙන්න දෙනවා, දැනෙන්න දෙනවා. කිසි දෙයක් එක්ක අපි රණ්ඩු කරන්න යන්නේ. කිසි දෙයක් එක්ක අපි සටනක් ඇති කරන්නේ නැහැ වර්තමානයේ ඇහෙන, පේන, දැනෙන දෙයක් එක්ක. අනික දැන් අපිට සිතවිලි නම් ප්‍රකට වෙන්න බෑ. සිතවිලිත් කියන සාක්ෂියක් වුණොත් සිහිය බවට පසිතවිලි ගැන අවදි වුණොත් එහෙම 100න් හිටියොත් එතකොට ඒක හොඳ චිත්තානුපස්සනා භාවනාවක්. ඉතින් කය දිහා බලනවට වඩා චිත්තානුපස්සනා භාවනාව ගොඩක් වටිනවා. කායानुපස්සනාවටත් වඩා. ඔබට Tamanට එහෙම වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාවට Taman සාක්ෂියක් වෙන්න පුළුවන් නම් අවදි වෙන්න පුළුවන් නම් ඉතින් මේ වේදනාවත් එක්ක ඔබ සිහිය පවත්වාදී ඒක වේදනානුපස්සනාවක් වෙනවා. ඒක හොඳයිනේ. කායानुපස්සනාවට වඩා වේදනානුපස්සනාවක් වැඩෙන්නේ. ඒ නිසා ඒතකොට අපි තේරුම් ගන්නවා ටික ටික මේ භාවනාවට බාධා කියලා දේවල් නැහැ. භාවනාවට බාධා කියලා දෙයක් නැහැ. අපි බාධාවක් කියලා බැලුවාම තමයි මේ බලන කෝණය නිසා, බලන විදිය නිසායි අපිට ඒව බාධා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ විදිහට ආරම්භක යෝගාවචරය මෙහෙම සිහිය පවත්වන්න ගියපු කෙනා එයා ටික ටික මොකද කරන්නේ? මේ විදිහට එයා තමන්ගේ දෘෂ්ටිය පොඩ්ඩක් මේ ඍජු කරගන්නවා. එයා ඒ භාවනා කරන යන ගමන්ම මේ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ඒ සිහිය පවත්වන ගමන්ම ටික එයාගේ අර දෘෂ්ටිය තේරුම් අරගෙන ඒ දෘෂ්ටිය නිදහස් වෙනවා. ඇත්තටම දෘෂ්ටිය නිදහස් වෙනවා කියන්නේ දෘෂ්ටිය තේරුම් ගන්න. තමන් මේ දුක් විඳින්නේ මෙන්න මේ හදාගත්ත ප්‍රේම නිසා. මම්ම හදාගත්ත හැඩතල නිසා. කියලා තමන් ඒව පොඩ තමන්ගේ දුර්වලතා තේරුම් ගන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ දෘෂ්ටි ගැන කම්පා වෙන්න යන්නේ නැහැ වැරදි වුණාට. ඒක මම ටික පොඩ තේරුම් ගන්න ඒ දෘෂ්ටි වලින් අපේ සිතේ රාමු වලින් ඒ සීමා වලින් අපේ ඇතුළේ නිදහස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් ඒ ආරම්භක වීධාතු වීර්ය හදාගෙන යද්දී දැන් එයාගේ ජීවිතයෙන් පැත්තෙන් බැලුවාම ජීවිතේත් එයාට තේරෙන්න පටන් ගන්නවා එදිනදා ගත කරපු ජීවිතේත් පොඩ පරිවර්තනය වෙනවා. සමහර ලාවට අපිට තේරෙනවා දැන් අපිට හිතමු අපි ගියා පාටි එකට කියලා. දැන් ඉස්සර අපිට තේරෙනවා ඉස්සර අපි පාටි එකට ගියාම යාළුවෙක් ගතුනහම අර දේශපාලනය ගැනයි අරයා ගැනයි මෙයා ගැනයි ගොඩාක් ඕපදූප කතා කරනවා. ගොඩාක් වල්පල් කතා කරනවා. එක විනිශ්චය කරන. දැන් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ ධර්මය අහලා මේ ධර්මයේ පුරුදු කරන් යද්දි මේ එක එක්කෙනා ගැන නිගමන කරන එක එක්කෙනා ගැන විනිශ්චය කරන එක තේරුම්න්නේ නැහැ ඕපදූප කතා කරලා. අපිට තේරෙනවා මේ සම්පප්පලාපේ කියන්නේ කොච්චර අකුසලයක්ද කියලා. අනුන් ගැන විනිශ්චයක් කරන එක. ඉතින් එතකොට අන්න ඒ වගේ වෙලාවදී ඉතින් අපිටම හදාගන්න සිද්ධ වෙනවා. එක උපක්‍රම. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් ඔය එක මගේ ජීවිතේ මම දැකලා තියෙන එක භාවනා ගුරුවරු තමන් ඔය ධර්මයේ ගැන කතා කරද්දී හොඳට කතා කරනවා. හැබැයි ධර්මයේ ගැන කතා කරද්දී අහවල් කෙනා ගැන පුද්ගලයෝ ගැන විනිශ්චය කරන්න දෙක කියන එච්චරයි. උත්තර දෙන්නේ නැහැ. ඉතින් ආන් ඒ වගේ එක කෙනා ආවේනික ක්‍රම හදා ගන්නවා තමන්ගේ ඇතුළෙන්ම මේවා මේ නිකන් අනවශ්‍ය කතා වලින් අඩු වෙන්න. හැබැයි ඉතින් එතකොට අනිත් පැත්තේ යාළුවන්ට තේරෙනවා.
අනිත් පැත්තේ ඉන්න තමන් ආශ්‍රය කරපු යාළුවන්ට තේරෙනවා මේ මිනිස්සයා පොඩ වෙනස් වෙන්න අරගෙන. ඉස්සර වගේ අපිත් එක්ක මේ කුණු රස කර කන්නේ නැහැ. අනිත් අයගේ උපදූප රස කර කෝල් කර කියන්නේවත් කතා කරනවම හරි අඩු වෙන්න පටන් ගන්නවා. කියලා මේ අනිත් අයට නිකන් ඒ සුවඳ මොකද්ද වමන්ද අපේ වෙනම ගඳක් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාලගේ රැහැට දැන් ටික අයිති නෑ වගේ. එයාලගේ මේ ඒ කියන්නේ ගැටුමක් තරහක් මොනවද නෑ. හැබැයි දැන් අපි කතා කරන ඒවා වෙනස්. එයාලට ටික තේරෙන්න පටන්. ඉතින් එයාලට ඒ වෙගේ වෙලාවේදී අපි සමහර වෙලාවට සමහර අය හරියට ඔප්පු කරන්න යනවා. ඔප්පු කරන්න යනවා නෑ ඔයාලා ඉන්නේ වැරදි තැන මෙන්න ධර්මයේ මේකට එන්න මේක තමයි හරි ඒක උඹලට පිස්සු කියලා කියන්න ගියාම අපි අනවශ්‍ය ගැටුම් හදා ගන්නවා. අනවශ්‍ය රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මට භාවනා කරද්දි මට ගුරුවරයා කිව්වා එහෙම මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හිටියොත් කරුණාවෙන් කියන්න. එහෙම නැතුව මේක මේ හැමෝටම දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒද මේ ධර්මයේ යන කෙනා හරියට මට කිව්වේ මේ කුරුල්ලෙගේ පිහාටුවක් වගේ වෙන්න කියලා. කුරුල්ලෙගේ පිහාටුවක් වගේ වෙන්න කියද්දි කියන්නේ මේ ඒ කියන්නේ කුරුල්ලෙගේ පිහාටුවකට ගින්දරක් තිබ්බහම පිහාටුව ඉස්සරහට යන්නේ නැහනේ පස්සට අකුල පස්සට ඇකිලි යනවා. පිටිපස්සට යනවා. අන්න ඒ වගේ තමයි අපි දැන් කට්ටිය කියන්න පටන් ගන්නවා අයියෝ මේ ජීවිතේ සැප තියෙනවා මෙච්චර විඳින්න තියෙන සුන්දර ජීවිතේ මොකද්ද මේ කරගන්න යන්නේ ධර්මයක් කියලා අල්ලන් ජීවිතේ නැති කරනවාද කියලා කියාගන්න යද්දී ඉතින් අපි කියනවා ඕවානේ ඉතින් ඔයාට මේ අපේ කර්මය තමයි ඉතින් ඊනට අපේ හිත ඇදෙනවා මේකට කියලා අපි මේ එයාව පහත් කරන්න යන්නේ පුළුවන් තරම් අපි කියන්නේ මේ ගැලවිච්චාට වචන පාවිච්චි කරනවා මොකද අනවශ්‍ය වාදයක් කියලා තේරුම් නැති බව තේරෙනවා අපිට දැනෙන දේ ඔප්පු කරන්න ගියාට වැඩක් නැහැ. එහෙම තේරුමක් නැති තැන ඔයා හරියනේ අක්කේ ඔයා හරි මල්ලි ඔයා හරි කියලා හරි ඒක තමයි අපේ කර්ම ශක්තිය. ඔය ගැලවිච්චාවට වචන හොඳ විද්‍යාව ගැලවිච්චාව කියනවා. පුළුවන් තරම් ගැලවිච්චාවට වචන පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට තේරෙනවා දැන් ටික අපි මේ සමාජ යාළුවන්ගෙන් ටික කොන් වෙන්න පටන් ගන්නවා. එයාලා අපිව හලන්න ගන්නවා. ඉතින් යාළුවාට ඊට පස්සේ කියන්න යන්න හොඳ නෑ අම්මේ ඔයාලා හලන එක තමයි ලොකු දේ කියලා කියන්නේ. අනේ කියන්නේ එහෙම මොකක්වත් කියන්නේ නැහැ. හැබැයි හිත යටින් අපි සතුටු වෙනවා. එයාලා එහෙම හැලෙන්න මට විවේකේ හම්බ වෙනවා. මට මේ මාර්ගේ වඩා ගන්න නිදහස හම්බ වෙනවා. කාලේ හම්බ වෙනවා ඕන තරම්. ඒ වගේම අපිට අලුත් නෑ පිරිසක් හම්බ වෙනවා. ඒ ධර්මයේ ඕනෑ කරන පිරිසක්, ධර්මයේ කතා කරන පිරිසක්. අපිට අන්න එයාලත් එක්ක ඉන්න තියෙන කාලෙ ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපිට ලැබෙන එක පැත්තකින් ඔය වගේ ජීවිතය සමහර අය හිතනවා මාව කොන් වෙනවා කියලා. ඇත්තටම කොන් වෙන එකම හොඳයි කියලා දකින්න. එයා මොකද ආරම්භ කරාම මේක හැමෝම අපිට කියවා කියනවා. ඊට පස්සේ කියනවා කෝ භාවනා කරන කෙනෙක් කෝ ධර්මයාවල කෝයාගේ වෙනස් වෙලා යන්නේ ඔයා මෙහෙම ඉන්න ඕනේ එක එක්කෙනා අපේ ජීවිතේ න්‍යාය පත්‍රات හදනවා. ඒවට අහු වෙන්නත් එපා. නැත්නම් ඊට පස්සේ මොකද එක එක්කෙනා අපිට කියනවා ඔයා දැන් භාවනාවට අප කෙනෙක්වා බනහන කෙනෙක්වා ඉන්න ඕනේ මෙහෙමයි කියලා එයාලා හදනවා එයාලා හදාගත්ත ප්‍රෝග්‍රෑම් එකකට අපිව ආයෙ කොටු කරා. අපි එහෙම වෙන්නේ අපි අපේ අඩුපාඩුවක් තියෙනවා නම් නිහතමානීව ඒක හදා ගන්නවා. හැබැයි අපි නිදහසේ වාර්ගේ වඩාගෙන යනවා. මේ ලෝකෙට ඕන විදිහටම ජීවත් වෙන්න ඕන කියලා එකක් නෑ. අපිට දැනෙන නිදහස් ජීවිතය තව කෙනෙක්ට අපි කරදරයක් කරන්නේ නැත්තම් වදයක් වෙන්නේ නැතුව අපි නිදහසේ අපිට දැනෙන විදිහට වඩන් යනවා මාර්ගය. ඒ අය කියනනේ භාවනා කරන කෙනා තරහ එන්න හොඳ නෑ රාගෙ එන්න හොඳ නෑ කියලා හැම දෙයක්ම මේක එන්න හොඳ නෑ මේව දකින්න ඕන කියලා එයාලා උගන්වනවා අපිට. ඒකට අපිට තේරෙනවා අපේ හිත එහෙම වැඩ කරන්නේ අපි අපේ ඇතුළ වැඩ කරන විදිය දකින්න. මගේ ඇතුළ හරි මම ධර්මයේ පුරුදුයි මගේ ඇතුළ වැඩ කරන හරි අර ලෝකෙ මෙහෙම ඉන්නේ කිව්වට මගේ ඇතුළ එහෙම තියෙන්නේ මම මේ තියෙන ස්වභාවය පිළිගන්න ගන්න. ඊළඟට දැන් එහෙම ඇති කරගෙන වීරිය ඊට පස්සේ එයා මේ ගමන මෙහෙම දැන් ටික යාට තේරෙන්න ගන්නවා එයා හුදකලා වෙන්න පටන් ගන්නවා ඒ වගේම දැන් එයා ඒ මාර්ගයේ වඩාගෙන යද්දී එයා කොයිලාක සමහරට මහසි ගතිය එන්න පුළුවන් වෙහසක් එන්න පුළුවන් දැන් කොච්චර කළත් ප්‍රතිඵල නැහැ කියලා හැබැයි ප්‍රතිඵල මොනවා නැති වුණත් එයා නතර කරන්නේ ඒක හරියට අපි හිතමු හරියට මේ වැලි කොට්ටයක් අරගෙන යනවා කන්දක් මුදුනේ කුට්ටියක් හදන්න.
කන්දක් මුදුනේ භාවනා කුටියක් හදන්න වැලි කොට්ටයක් මිනිස්සෙක් උස්සන් යද්දී හිතන්න මේ මිනිස්සයා දැන් තනියෙන් යන්නේ වැලි කොට්ටිය උස්සන්. මේ මිනිස්සයා ඕක මැදදී බිම තිබ්බොත් එහෙම අමාරුයි කියලා ඕක බිම තිබ්බොත් එහෙම ආයේ මනුස්සයට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ලොකු වෙහෙසක් ගන්න වෙනවා. මොකද මේ ආයෙ කුස්ස ගන්න වෙනවා, කට ගන්න වෙනවා, ආයෙ වෙහෙසක් ගන්න ඊට වඩා ලේසි මේක ගිහලා උඩටම ගිහිල්ලා අතෑරියෝ. ආන් ඒ වගේ යා ගන්න වීරය මොකද කරන්නේ? මේක මැදදී නතර අපෝ නිවන එපා මේව වැඩක් නැහැ කියලා. මේක මට කරගන්න බෑ මගේ පාරමිතා නැහැ මේක මෙහෙමයි කියලා අතහරින්නේ අමාරුවෙන් හරි වැටි වැටි හරි මේක නතර නොකර අපි කියන්නේ ටච් එකේ ඉන්නවා වැටෙනවා මානසිකව වැටෙනවා කඩා වැටීම් වෙනවා ඉතින් Tamanට හිතා ගන්න බැරි විදිහට Taman අහු වෙනවා හැබැයි අහු වුණාට නතර කරන්නේ මේ පටන් ගත්තා හරියට නිකන් අර ආරම්භක දවසේ වගේ හැමදාම මේ යෝගාචරයේ කියන අලුත් මේක පටන් ගත්ත ආධුනික දවසේ තිබ්බ උනන්දුවම තියාගන්න ඒ ඕනකම තියෙනවා හැබැයි ඕනකම තිබ්බට දැන් අපිට දෙනවා මුලදී තරම් කලබල වෙන්න දෙයක් නැහැ. මුලදී තරම් ආරම්භ කෙනෙක් මේ කලබලයක් එහෙම කිසිම දෙයක් නැහැ. හැබැයි ඊට පස්සේ මේක දැන් අපි උදාහරණයක් ගමුකෝ මෙහෙම. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේක උපමාවක් විතරයි අපි තුමා ආනාපාන සති භාවනාව කරන කෙනෙක් කියලා. දැන් ආනාපාන සති භාවනාව නම් එයා කරන්නේ එයා මුලින්ම ඔන්න ආනාපාන සතිය සිහිය පිටවනවා. එයා ඊට පස්සේ මුලින්ම හඳුර ගන්නවා මෙන්න හුස්ම රැල්ල ඇතුල් වීම මෙන්න හුස්ම රැල්ල පිටවීම කියලා මුලින්ම මේක වෙන් කරලා හඳුන ගන්නවා. අපි කියමුකෝ ඒකට ආරම්භක වීර්ය අවස්ථාව කියලා ඔන්න මුලින්ම පටන් ගත්ත වීර්ය කරන්න. භාවනා කරන්න. ඊට පස්සේ දැන් නික්කම ධාතු වීර්ය කියන්නේ මෙයා දිගට නැවත ඒ හුස්මටම හිත දාන්න පුරුදු වෙනවා. කියන්නේ සද්ද ඇහුණත් වේදනාව දැනුණත් අපි නැවත ඒ අරමුණේ දිගට සිත පවත්වනවා. අපි ඒකට කියමු නික්කම ධාතු වීර්ය අවස්ථාව කියලා. දැන් පටන් ගත්ත දේ දිගටම එයා ඉතින් සද්ද වලට යහු වෙන්න පුළුවන්, සිතිවිලි වලට අහු වෙන්න පුළුවන්. ඒවට ගිහිල්ලා අහුවිලා ආයෙත් එනවනේ අරමුණට. එතින් නම් ආයෙ සීගෙන අර දිගට කොහොම හරි වැටි හරි කැඩි හරි දිගට ඒ අරමුණ දිගේ යනවා. ඒකට අපි නිකන් උදාහරණයකට කියමු. ඒක අපි නික්කම ධාතු වීර්ය අවස්ථාව කියලා ගමුකෝ. මැද අවස්ථාව වීර්ය. හරියනේ අර කරට ගත්ත වැලි කොට්ටේ දැන් මැද නතර කරන්නේ නැතුව අරගෙන යන අවස්ථාව හරියට. මැද අරගෙන යන අවස්ථාව වගේ දැන් අපි ඔය නික්කම අවස්ථාව නිකන් හරි දැන් එයා අතර යන ගමන. ඊට පස්සේ අපි දැන් පරක්කම ධාතු වීර්ය කියන එක කියලා කියන්නේ අවසන් වීර්ය කර මාර්ගයේ අවසානයේ තියෙන වීර්ය. ඒක හරියට මෙන්න මේ වගේ දැන්. එයා අපි හිතමු දැන් ආයාසයෙන් අරමුණ මෙනෙහි කරගෙන ගියපු එයා දැන් එකපාරට හුස්ම රැල්ල එයාට ටික නොපෙනී යන්න ගන්නවා. එයා හොඳට ආයාසයෙන් ගත්ත භාවනා කර්මස්ථානේ කය නොදෙනී යන්න පටන් ගන්නවා. සිතිවිලි අතර ස්පේස් එක පේන්න පටන් ගන්නවා. කියන්නේ සිතිවිලි දෙක සිතිවිල්ලක් නැති අවස්ථාවකට එන්න පටන් ගන්නවා. සිතිවිලි ගෙවෙන්න පටන් ගන්නවා. කිසිම වේදනාවක් දැනෙන්නේ නැති වෙන්න බල ශරීරයේ තියනවාද කියලා දැනෙන්නේ නැහැ සමහරවිට. අරමුණු කියන්නේ අපි ඒ 100න් හිටපු අරමුණු ගෙවිලා ගිහිල්ලා දැන් අපිට භාවනාවට ඒ වගේ අපිටම ඒ වෙලාවේ මුකුත් අරමුණක් නැහැ. මුකුත් අරමුණක් නැහැ. හැබැයි අපි දන්නවා නිින්ද ගිහිල්ලා නැහැ. අපිට නිින්ද ගිහිල්ලත් නැහැ. ඒ වගේම අපිට මේ වෙන කල්පනා ලෝකෙක ඉන්නවත් නෙමේ සිහි විකල් වෙලත් නෙමේ 80%ට 100ක් තියෙනවා. 100ක් තියාගෙන දැන් අපිට මුකුත් අරමුණක් නැතුව ගියාට පස්සේ එතනින් එහාට ගොඩාක් භාවනා කරන අය අහන දෙයක් හැම ගොඩාක් අය 99.99%ක් අහන දෙයක් තමයි දැන් හාමුදුරනේ අපි මොකද කරන්න ඕනේ? දැන් මොකද්ද කරන්න ඕනේ කියලා මේ හැම වෙලේම එතනත් දැන් අරමුණ ගෙවිලා ගිහිල්ලා අරමුණක් නැහැ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. ඒ මොකද්ද කරන්න ඕනේ කියලා ඇහද්දී ඇත්තටම යාට දැන් ගන්න තියෙන වීරිය තමයි මොනවා හරි කරන්න තියෙන වීරිය නෙවෙයි. එයා මොනවත් නොකර ඉන්න වීරිය. මොකක්වත් කරන්න එපා. ඉතින් ඒක ඇත්තටම වීරිය කියලා කිව්වට එයා එතනදී මොනවා හරි මේ පරක්කම ධාතු වීරිය කියන එක
පරක්කම ධාතු වීරිය කියන එක එහෙම මොනවත් කිරීමක් නෙවෙයි. අවසානයේ වීරිය දැන් මුකුත් කරන්න දැන් ඔයාලට කරන්න තියෙන්නේ මුකුත් නොකර ඉන්න ගන්න වීරිය කියන්නේ දැන් මේක වචනින් ඇහෙදි තේරෙන්නේ මොනවා හරි මේ තවත් කරන්න නොකිරීම කියන එක කරන්නද කියන්නේ. නොකිරීම කියන එක කිරීමක් නෙමෙයි නොකිරීම කියන එක වීමක්. ඒ වෙන ස්වභාවයට වෙන්න ඉඩ දෙනවා. ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඇඟිලි ගහන්න නැතුව ඉන්න තියෙන ආශාවත් අත්හරින්න. අන්න එතකොට දැන් තමන් මෙතනදී පරක්කම ධාතු වීරිය අවස්ථාවේදී එයාට දැන් භාවනා කර්මස්ථානයක් කියලා දෙයක් නැහැ. මෙන්න මේක තමයි මගේ භාවනා අරමුණ කියලා එයාට විශේෂ තැනක් දිහා දෙයක් දිහා විශේෂ තැනක් විශේෂ දෙයක් අරමුණු කරන්නේ නැහැ. එයා මුකුත් නැතුව හුදු සාක්ෂියක් විදියට ඇහෙනවා, පේනවා, දැනෙනවා. හැබැයි කිසිම දෙයක් අරමුණු කරන්නේ, නිමිති කරන්නේ හොයන්න යන්නේ නැහැ. අන්න එතකොට එයා ඊට පස්සේ ටික මේ මුකුත් නොකර අපි හිතමු ඒක යාට මොනවත් අරමුණු හොයන්නේ නැතුව වාඩි වෙලා පැයක් ඉන්න පුළුවන් කියලා. ඒ හිස් ස්වභාවයත් එක්ක නොකිරීමත් එක්ක ඊට පස්සේ මෙයා ටික ඒ මුකුත් නොකිරීම එදිනදා ජීවිතයට ගෙනියන්න ඕන. එයා එදිනදා ජීවිතේ වැඩ කරද්දී ක්‍රියාකාරකම් කරද්දී එයා ඊට පස්සේ මේ කියන මුකුත් නොකිරීම තුල ඉඳලා වැඩ කරනවා. ක්‍රියා කරනවා. එදිනදා ජීවිතේ කටයුතු කරනවා. එතකොට එයාට තේරෙන්නේ හරියට දැන් හැම ක්‍රියාවක්ම කරනවා ක්‍රියාවක් නැති නිශ්චල ස්වභාවයක් තුල පිහිටලා. ඒ නිශ්චල ස්වභාවයක් තුල පිහිටලා කියන එකෙන් අදහස් කරන්නේ මේ ආයාසයෙන් හිත ඉස් කරගෙන උත්සාහයෙන් ඉන්නව නෙමෙයි. එයාට තේරෙන්න පටන් ගන්නවා එයාගේ ඇතුළාන්තේ නැචරල් ස්වභාවිකවම එයා නිශ්ශබ්ද වෙලා ඇතුළේ යනවා. ඒ නිශ්ශබ්දභාවයේ තුල සද්ද ඇහෙනවා ක්‍රියාකාරකම් කරනවා. හැබැයි යාගේ කිසිම දෙයකට ඇතුළ සෙලවෙන්නේ නැහැ කිසිම සද්දයකට කිසිම අත්හෙලවීමකට ඇවිදීමකට ක්‍රියාවකට ඒ කිසිම දෙයකට කියන්නේ සෙලවීම නොසෙල්වීම තුලයි යාගේ සෙලවීම තියෙන්නේ. එයාගේ නිහඬ බව තුල එයා හඬ කතා කරනවා හඬ නිකුත් කරනවා. හැබැයි යාගේ හඬෙන් කිසිම යාගේ නිහඬ බවට කම්පනයක් වෙන්නේ නැහැ. එයාගේ නිහඬ බව සෙලවෙන්නේ නැහැ. ඒ කිසිම හඬක් තුල. මෙන්න මේ වගේ තමන්ට තේරෙන්න ගන්නවා තමන් සම්පූර්ණ තමන්ගේ මධ්‍යයට ප්‍රවිෂ්ඨ වෙලා වගේ. මධ්‍යයට පැමිණ තමන් මධ්‍යගත වෙලා ඒ මධ්‍යයට කියන්නේ සිත බිඳුවටපත් වෙලා ඒ බිඳුව තුළ ඉඳන් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා වැඩ කරනවා. කිසිම කලබලයක් නැතුව ඇතුළාන්තේ කලබලයෙන් වගේ වැඩ කරන්න පුළුවන්. ඉක්මනින් වැඩ කරන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ විදිහට ඒ මාර්ගය ඒ පරක්කම ධාතු මට්ටමට වීරිය වැඩිච්ච කෙනා වැඩිච්ච යෝගාවචරයා එයාගේ ස්වභාවය තමයි දැන් එයා මෙච්චර කල් ආයාසයෙන් වීරිය වැඩුවා. ආයාස කරාය සතිය පිහිටවන්න සීලෙ පිහිටවන්න දේවල් මේ මෙනෙහි කරන්න දැන් එයාගේ ආයාසය එයා අතහැරියා. මොකද එයා ඒ ආයාසයෙන් එයාට සාක්ෂාත් කරන්න දෙයක් නැති බව තේරිලා ඉවරයි. එයා දැන් ස්වභාවිකවම එයාගේ ආයාසය අතහැරිලා. දැන් එයාගේ ඇතුළාන්තේ નિરાයාස වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට ඒ નિરાයාස ජීවිතය කියන එක ඒ කියන්නේ નિરાයාස ස්වභාවය කියන එක Tamanට වැඩෙද්දී අපිට තේරෙනවා ඔන්න ඔතන ඔය කියන හිස්භාවයත් එක්ක අරමුණක් නැතුව ස්වභාවයත් එක්ක අවදියේ තියෙන්න ගද්දී ඔතන ඔය මොනවද කරන්න ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා දඟලන්නේ අන්න ඒකට තමයි අපේ තණ්හාව කියලා කියන්නේ. අන්න ඒකට තමයි අපි කියන්නේ තණ්හාව කියලා. තණ්හාව හැම වෙලෙම ඉන්නේ වර්තමානයේ ස්වභාවය කියන එක පිළිබඳ වර්තමානයේ කියන පිළිබඳ මදි කියන හැඟීමක් තියෙනවා.
වර්තමානයේ මදි කියන ස්වභාවයක් ඇති. ඉතින් මොනවා හරි කරන්න බල මේ Tamanට ඒ කියන්නේ තණ්හාව කියන්නේ තණ්හාවට ඒක ඇති කිල්ලක් නැහැ. ඉතින් එතකොට එයා මොනවා හරි දෙයක් මේ කියන්නේ අපි මේ කියන්නේ එයා අලුත් දෙයක් හැම වෙලෙම කරන්න බලනවා. එතකොට තේරුම් ගන්න අන්න ඒ අලුත් දෙයක් කරන්න තියෙන තව මොකක් හරි දෙයක් ටාගට් එකක් හොයාගන්න තියෙන ආශාව තමයි ආශාවයි තව තැනකට යන්න තව තැනකටපත් වෙන්න තව කෙනෙක් බවට පත් වෙන්න තියෙන ආශාවයි මමත්වයයි දෙක එකට තියෙන්නේ. දැන් මේ දෙක ඇතුලේ වෙන් කරන්න බෑ. Tamanට තවත් මොකක් හරි දෙයක් බවට පත් වෙන්න ඕන නම් කෙනෙක් බවට පත් වෙන්න ඕන නම් අන්න එතන මමත් ඒ තියෙනවා. එතන මේ තණ්හාවයි ආශාවයි වෙන් කරන්න බෑ. ඒකයි කියන්නේ දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිකම නිබ්බාණය. තණ්හක්කයෝ නිබ්බාණය. දැන් මේ තණ්හාවයි මමත්වයයි එකට බැඳිලා තියෙන්නේ. ඉතින් ඔතනින් එහාට තමන්ගේ මාර්ගයේ වැඩෙන්නවා කියලා කරන්න තියෙන්නේ ටික ටික තමන්ට මේ වර්තමානයේට කිමිදෙන්නමයි තියෙන්නේ. වර්තමානයේට කිමිදෙලා නතර වෙන්න දෙන්න ඕනේ ඇතුළ. ඉතින් ඇතුළ නතර වෙන්න නම් අපිට දෙයක් හඹාගෙන යෑමේ අවශ්‍යතාවය ඇතුළින් අතහැරෙන්න ඕන. ඇතුළෙන් අතහරින්න ඕන කියලා කියන්නේ දැන් මේ හිතන්නකෝ අපිට දැන් බයිසිකලයක් නතර කරන්න ඕන නම් ඒ බයිසිකලයක් යන එක නතර කරන්න බයිසිකලයේ පැද නතර කරන්න බෑනේ. බයිසිකලේ නතර කරන්න ඕන නම් අපිට අවශ්‍ය කරන්නේ බයිසිකලේ පදින එක අතහරින්න ඕන. බයිසිකලේ පදින එක නතර කළොත් බයිසිකල එහෙම නැතුව මේ අපි බයිසිකලේ පැද මේක නතර වේවා කියලා හිතුවට හරියන්නේ නැහැ. නතර වෙන්නේ නැහැ. අපි දුමු දැන් ඔන්න අපිට මේ බයිසිකලේ ප්‍රශ්න දැන් බයිසිකලේ අපිට ඕනේ මේක නතර දැන් බ්‍රේක් නෑ දැන් මේක යනවා. ඉතින් බ්‍රේක් නැත්තම් අපිට දැන් මේක නතර කරගන්න බැරි නම් අපි කරන්න ඕනේ බයිසිකලේ හැන්ඩල් එකයි පැඩල් එකයි අතහරින්න ඕනේ. හැන්ඩල් එකයි පැඩල් එකයි දෙක අතහැරියා නම් බයිසිකලේ නතර වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි බ්‍රේක් නැතුව යද්දී බයිසිකලේ අපිට එකපාරට දැන් මේක නවත්තන්න ඕන කියා පැද කෑ ගහද්දී අපි කියනවා දැන් ඉතින් කරන්න තියෙන එකම දේ තමයි ওই හැන්ඩල් එකයි පැඩල් එකයි අතහරින්න. හැබැයි ඒක අතහරින්න අපිට බයයි. මොකද දැන් අපිට තියෙනවා නම් අපි දන්නේ නැහැ ඊළඟට මොකද වෙන්නේ කියලා. අපිට ඊළඟට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. එතකොට ඒ නිසා අපි දන්නේ නැහැ මැරෙයිද දන්නේ නැහැ. ඔක හැන්ඩල් එකයි පැඩල් එකයි දෙකම අතල්ලා දැම්මුත් එහෙම කොහේ ගිහිල්ලා හරි වැටිලා මේ මැරෙන්නත් පුළුවන් කියලා. එතකොට අපේ අන්න දැන් මරණයට බය තියෙනවා. ඒ මරණයට තියෙන බය නිසා අපේ මරණයට තියෙන බය ජීවිතයට තියෙන ආශාව නිසා අපි හැන්ඩල් එකයි පැඩල් එකයි අතරින්නේ නැහැ. දැන් මෙතනදී අපි කරන්න ඕනේ අපේ පැවැත්ම කෙරෙහි තියෙන පවතින්න ඕනෑට තියෙන ආශාව අත්හරිනවා. ජීවිත ආශාව අපි ගැන අත්හැරලා දානවා. මොකද ජීවිත ආශාව තියෙනකම්ම මොකක් හරි එල්ලි කර ඉන්න බලනවා. මොකක් හරි දෙයකටපත් වෙන්න බලනවා. කෙනෙක් වෙන්න බලනවා. විශාල උත්සාහයක් කරනවා මේ වර්තමානයේ පන්නන්න. ඉතින් එතකොට දැන් අපි මොකද කරන්නේ? අපි යමක් සොයනවා. දැන් තව ඊළඟට මොකද කරන්න ඕන? ඊළඟට මොකද්ද කරන්න ඕන? නිවන කොහෙද තියෙන්නේ කියලා හොයන එක අතහරිනවා. සොයන්න තියෙන ආශාව අතහරිනවා. හැබැයි එතනදී හරි තමයි ඊට පස්සේ දැන් හොයන්න තියෙන ආශාව අත්හරින්න කියනවත් එක්කම ඒක ඊළඟ ආශාව වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ සොයන්න තියෙන ආශාව අත්හරින්න තියෙන ආශාව, සොයන්න තියෙන කැමැත්ත අත්හැරීමේ ආශාව, ඒකත් තියුණු ආශාවක්. දැන් මම මේ යමක් සොයන්න ඊළඟට දෙයක් කරන්න මොකද කරන්න ඕනේ ඊළඟට මොකද වෙන්නේ කියලා මේ සොයන්න තියෙන ආශාව අත්හරින්න කියනවට වඩා ඒක අත්හැරෙන්න ඕන දෙයක් කියලා මට හිතෙනවා. ඒ අත්හැරුණාම එහෙම නැත්තම් වෙන්නේ අත්හරින්න කිව්වම නැවත අපි ආයෙත් ඒක ඊළඟ ආශාව වෙන්න ඇතුළේ ඉඩ තියෙනවා. අපේ ඊළඟ තණ්හාව වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට දැන් මේ විදිහට අපි මෙන්න මේ කියන නිශ්ශබ්ද ස්වභාවයට පත් වෙලා ඇතුළාන්තය
ඒ නිහඬභාවයට පරිවර්තනය වෙන්න දීලා අපි ඊට පස්සේ දෙයක් පත් වෙන්න ඊළඟට මොකද්ද කරන්න? අහවල් ඥානෙ ලබා ගන්න. අහවල් තැනට පත් වෙන්න තියෙන ආශාව අත්හැරලා සිහිය තියනවා. දැන් සිහිය පවතිනවා. හැබැයි දැන් තමන් කරන දෙයක් නැහැ. ආන් එතකොට දැන් අපිට අර ආශාව අතහැරෙන්න මමත්වයට පවතින්න බෑ. ඒක පචල යනවා. මමත්වයට ඕනේ හැම වෙලේම මොකක් හරි ආශාවක් තියාගෙන මොනවා හරි හොයන්න කරන්න. දැන් ඇතුලේ තමන්ගේ මමත්වයේ නිකන් ටික අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ටික තමන්ගේ ඇතුලේ මමත්වයේ දිය වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ මමත්වය දිය වෙන්න තමන්ගේ ඇතුළාන්තයට විශාල මේ අසරණකමක් තේරෙන්න පටන් ගන්නවා. දැන් මේ අසරණකමක් තේරෙන්න පටන් ගන්නවා කියන්නේ මේ කියන්නේ දැන් ඒකෙන් මම අදහස් කරන්නේ වචනේ තුල අයියෝ මේ මමත්වයට මුකුත් මමත්වයට කර කියා ගන්න දෙයක් නැතිලා එයා අසරණ වෙනවා කියන එක නෙමෙයි. ඇත්තටම මමත්වයක් කියලා දෙයක් පවතින්නේ නැති බව තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි මමත්වයේ අසරණ වෙනවා කියලා මම කියන්නේ. ඒ මමත්වයට බැස ගන්න කියලා දෙයක්වත් මමත්වයේ කියලා පිහිටන්න තැනක්වත් නැති වෙන්න මමත්වයේ අසරණ වෙනවා කියන වචනේ මම අර්ථවත් කරන්න උත්සාහ කරන්නේ ඔබට ඒක නැති වෙනවා කියන්නේ. ඒකට කියන්නේ මේ මමත්වයට කොහෙවත් පිළිසරණක් නැති වෙනවා. කොහෙවත් ඇතුලේ එල්ලෙන්න තරක් නැති වෙනවා. රැක ඉන්න තරක් නැති වෙනවා. ඉතින් එයාට ඉදුම් හිටුන් නැති වෙනවා. ඉතින් ඒ ඉදුම් හිටුන් නැති වෙද්දි සමහර වෙලාවට එයා ලොකු බයකටපත් වෙන්න පුළුවන්. ඒ බය කියන්නේම මේක ගෙවීම තමයි ටික ගෙවෙන බව තේරෙන්න තියෙන බයක් වෙනවා. ඒ බයත් එක්කම එයා මේ මාර්ගේ වඩනවා. මේ මාර්ගේ නතර කරන්නේ නැහැ. වඩනවා කියද්දී හපවම මේ උත්සාහ කරන ක්‍රියාවක් කරනවා කියන්නේ නෙවෙයි. ඉතින් එතකොට මෙන්න මේ මමත්වයේ අතුරුදහන් වීම සිද්ධ වෙන්න මමත්වයට läග ගන්න තැනක් නැති බව ඇතුළේ තේ ක්‍රියාවල් වලින් නිදහස් ක්‍රියාව අතුරුදහන් වෙන්න මමත්වයට läග ගන්න තැනක් නැහැ කියලා ඇතුළේ තේරෙද්දී එයාට තේරෙන්න ගන්නවා ජීවිතේ ඔබ මෙච්චර කල් මේ දකිමින් ඉන්නේ මේ දකින්නේ මායාවක් බව. සිහිනයක් බව, මනෝ පුබ්බංගම ධර්මයක් බව, මනෝ මූලික මනසින් හදපු කතාවක් බව, මායාවක්, සිහිනයක්. ඉතින් එතකොට සාමාන්‍යයෙන් එතකොට ඔය මට්ටමේදී තමන් අර දැන් මුලින් බණ අහලා දැනුමින් මායාවක් මේක සිහිනයක් කියලා හිතාගත්ත එකයි. දැන් මොකද දැන් ඔය ගොඩාක් දේශනාවල් අහලා බණ අහලා මේක මායාවක් මේක සිහිනයක් මේක බොරුවක් කියලා තේරුම් අරන් තියෙනවානේ. ඒ දැනුමින් තේරුම් ගත්ත සිහින කතාවයි දැන් ඔබට ඔබේ මමත්වයට පිහිටන්න තැනක් නැති වෙන වෙලාවේදී ඔබ අත්දැකීමෙන් මේක මායාවක් කියලා තේරුම් ගද්දි දැනෙන එකයි සම්පූර්ණ වෙනස් අත්දැකීම් දෙකක්. වෙනස් දැනීම් දෙකක්. දැන් ඔබට තේරෙනවා මේ පේන්නේ මේ දකින්නේ මේ ඇහෙන්නේ මේ සියල්ල සිහිනයක් බව. දැන් මෙතනදී සිහිනයක් කියලා කියද්දී මේක දැනුමෙන් තේරුම් ගන්න කෙනෙක් හැම වෙලෙම තේරුම් ගන්න මේ කතාව මේ මම සිහිනයක් දකිනවා. මේ සිහිනයක් තියෙනවා සිහිනේ දකින්න මම ඉන්නව හැටි. දැන් සිහිනයක් ඇතුලේ ඉඳලා අපි එමනේ. සිහිනේ දකින්න ඉන්නවනේ. ඒ වගේ මේ සිහිනේ දකින්නේ ඉඳගෙන තමයි එක්ක මේක ඇත්තක් කියලා මම හිතනවා එක්ක මේක සිහිනයක් කියලා. හැබැයි ඇත්තක් කියලා හිතුවා සිහිනයයි සිහිනේ දකින්නයි ඇත්ත කර දෙපැත්ත ඇත්ත කරගෙන තමයි සිහිනය කියන එක තේරුම් ගන්න ගියේ. මේ මායාව කියන එක තේරුම් ගන්න ගියේ මේ දෙපැත්ත ඇත්ත කරගෙන. එතකොට මට පිහිටලා ඉන්න හැකියාවක් තිබ්බා. මේක මායාවක් කිව්වත් මේක ඇත්තක් කිව්වත් මේක මිරිගුවක් කිව්වත් මේ දෙපැත්ත ඇත්ත කරගෙන මේක දැනුමින් අපි අරන් හිටියේ. හැබැයි තමන්ගේ ප්‍රත්‍යක්ෂයේ මේ ගමන යද්දී ප්‍රත්‍යක්ෂයේදී යාට මේක මායාවක් කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මෙතන මේක ඩ්‍රීම් එකක්. මේ සිහිනයක් කියලා කියන්නේ මොකද්ද කියලා යාට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්න. ඒත් යාට තේරෙන්න ගන්නවා මේ බිත්තියයි ගෙයයි මේ ඉන්න කාමරයි මේ ඔක්කොම සිහිනයක්. දැන් සිහිනයක් කිව්වහම ඕක සිහිනයක් කිව්වම ඔබ අහන්න පුළුවන් මගේ ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ එහෙනම් බිත්තිය අස්සෙන් යන්න පුළුවන්. ගලක් ගැහුවොත් වදින්නේ නැද්ද මිනිහෙක්ට?
කෑවොත් එහෙම කෑම යන්නේ නැද්ද කොහෙටවත් බඩටවත් කියලා ඔබ මේ කෙනෙක් හදාගෙන සිහිනයක් තේරුම් ගන්නට යන එක එකක්. දැන් මෙතන අත්දැකීමේදී ප්‍රත්‍යක්ෂයේදී සිහිනයක් කියද්දී ඒක වෙනම අත්දැකීමක් තමයි තේරෙන්නේ වෙනම දෙයක් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒක එතනදී ඒ සිහිනයක් කියන කතාවට වෙනම ඔබ අර්ථයක් එන්නේ ඔබට. දැන් සිහිනයක් ඇතුලේ එහෙම මේ සිහිනයක් දකින්නෙක්වත් සිහිනයක් කියලා දෙයක් වෙන් කරන්න බෑ. අන්නේ දෙපැත්තක් කියලා දෙපැත්තක් බැස ගන්න තරක් නැති බව. එතනක් මෙතනක් මැදක් කියලා වෙන් කරන්න බැරි බව. තේරෙනවද? අන්න එතකොට තේරෙනවා මෙච්චර කල් Taman දැකලා තියෙන්නේ සිහිනයක් කියන එක. Taman දකිමින් ඉන්නේ මායාවක් කියන එක. ඒ දෙපැත්තක් වෙන් කරන්න බැරි බව Tamanට ප්‍රත්‍යක්ෂ වෙද්දී අන්න එතනදී සමහරට බය වෙනවා. අසරණ බව අන්න එතන දැනෙන්නේ. අන්න එදාට තේරෙනවා කවදාකවත් අතීතයක් තිබෙත් නෑ අනාගතයක් තියෙන්නේ නෑ වර්තමානයක් පවතිනවා කියලා පනවන්න තැනක් නෑ. වර්තමානයක් කියලා. ඉතින් අන්නේ අත්දැකීම අපිට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ අත්දැකීම තේරුම් ගද්දී එතකොට ඔබ තේරුම් ගන්නවා මොකද්ද මේ හාමුදුරුවෝ මෙච්චර කල් බායාවක් කියලා කිව්වේ මේ. මේ දකින්නේ ඩ්‍රීම් එකක් කියලා කිව්වද කියන්නේ. කියන්නේ මොකද? එතකොට අපි ලෝකේ කියන එක අපි වෙනදට දැක්ක විදිහට නෙමෙයි වෙනම විදිහට දකිනවා. ඒ වෙන විදිහට දකිනවා කියන්නේ කිසිම ද්විත්වයක් කරා දැක්මක් නෙමෙයි. ඒක අපි කියන්නේ නොදැක්මේ දැක්ම. ඒක දැන් මේක වචනේ කියද්දි ආයේ නොදැක්මේ දැක්මක් කියලා එකක් ඔබ හදාගන්න එපා. නැත්නම් මෙහෙම කිව්වහම ඔබ තව මොකක් හරි ක්‍රමයකට දකින්න හදාගන්නේ. එහෙම දෙයක් නෙමෙයි. මේක ඒ අත්දැකීමෙන්ම තමන් මේ මායාව කියන එක තමයි තේරෙනවා. එතකොට ඒ ආයෙ පවව කතා කරන්නේ මෙහෙම දකින්නවා අර එහෙම දකින්නවා කියලා කතාවක් නෑ එතන. ඉතින් එතකොට ඉතින් මෙන්න මේක සිහිනයක් කියලා තේරෙද්දි සිහිනය මේ මායාවත් වැටෙද්දි ඔබේ ඇතුළාන්තේ ඔබ පරිවර්තනය වෙන්න පටන් ගන්නවා සම්පූර්ණ මේ සිහිනෙන් අවදි වෙනවා වගේ මේ පුද්ගලත්වයට සාපේක්ෂව දැක්ක ලෝකයේ කියන ඩ්‍රීම් එකේ අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ අතුරුදහන් වීම කියන එක තමයි මිනිස්සෙක්ගේ අපි කියන්නේ මරණය. එහෙම නැත්නම් නව ජීවනය. එයාගේ අලුත් ජීවිතයක්. ඉතින් මිනිස්සු බයයි මේ අල්ලන් හිටපු ලෝකයේ සිහිනයක් කියලා මේක තේරෙනවද? මේක බයයි. මොකද ඒතකොට සම්පූර්ණ අන්තිමට මේ තමන් කියන හෙවණැල්ලවත් ඉතුරු වෙන්නේ නැහැ. අන්තිමට මේ පරිවර්තනය වෙලා අවසන් වෙද්දී ඒ පරිවර්තනය වෙච්ච කෙනෙක්ගේ හෙවණැල්ලක්වත් ආයේ හොයන්න හම්බෙන්නේ නැහැ. සම්පූර්ණ ඉවරයි. ඉතින් එතකොට අපි කියනවා ඒක හරි මේ නව ජීවිතයක්. ඉතින් මේ නව ජීවනයේට යද්දී තමන්ගේ හැම තැනම මෙන්න මේ කියන මමත්වයේ ගෙවිලා ගිහලා අතුරුදහන් වීමට යද්දී අපි දෙවෙනි අරමුණක් හොයන්නේ නැතුව මේක මායාකාරී බව මෙතන තියෙන මිරිගු ස්වභාවය තේරෙති. අපි අල්ලන් හිටපු ලෝකේ දෙදරන්න අපේ හැම ශෛලියක්ම වෙවුලන්න පටන් ගන්නවා. ඔබ තේරුම් ගන්න ඔබ ජීවිතේ දැකපු හැම දෙයක්ම මිරිගුවක් කියලා. මිරිගුවක් කියලා කියන්නේ මුකුත් නෑ කියන එක නෙවෙයි. දැන් ඔබ හිතන්න ඔබ මෙච්චර දවසක් ඔබ කියලා හිතපු කෙනත් මිරිගුවක්. ඔබ වතුර කියලා දැක්ක දෙයක් මිරිගුවක්. දැන් මිරිගුවක් කියලා කියන්නේ මුකුත් නෑ කියන එක නෙමෙයි. ඒ ගැන හිතාගත්ත හැම හිතාගැනිල්ලක්ම වැරදි බව. මිරිගුව වතුර කියලා හිතාගෙනනේ අපි ඇසුරු කළේ. අන්න ඒකයි සිහිනි. මිරිගුව තියෙන ස්වභාවයෙන් දැක්කනම් ඒක සිහිනයක් නෙවෙයි. ඒක තියෙන ස්වභාවයට වඩා අපි ඒක හදාගෙන බැලුවා ඉතින්. ඊට පස්සේ ඒක තියෙන ස්වභාවය කියලා තව ස්වභාවයක් හදාගන්න යන්නත් එපා. ඒකේ තියෙන ස්වභාවය කියලා තව ස්වභාවයක් නිර්මාණය කරගන්නත් යන්න එපා.
ඔබ තේරුම් ගන්න ඒකේ තියෙන මිරික ස්වභාවය අපි වැරදි විදිහට මේ ලෝක වතුර කියලා හිතාගෙන ඇසුරු කළේ. අන්න ඒක තමයි මායාව. අන්න ඒක තමයි සිහින. ඒක තමයි මිරිකු මේ ඩ්‍රීම් එක කියලා කියන්නේ. දැන් අපි ඒකේ ඇත්ත දකිනවා. ඒතන ඇත්ත දකිද්දි අපේ මේ වතුර කියලා ගත්ත ලෝකය කියලා ගත්ත අදහස ගෙවිලා යනවා. ආන්ගේ වගේ මෙතන වර්තමානයේ ඇත්ත දකින්න අපිට මේ අපි ලෝකයයි මමයි කියලා හදාගත්ත බොරුව ටිවෙවුලන්න පටන් දෙදරන්න පටන් ගන්නවා. ඒක අතුරුදහම් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අතුරුදහම් වීම සිද්ධ වෙද්දී දැන් මේ ඔබේ ඇතුළාන්තේ නිකන් අලුත් ජීවියෙක් උපදින්න යන්නේ. හරියට නිකන් අර මේ කොටුවක හිර වෙලා හිටපු දලබුවා සම්පූර්ණ දැන් නිදහස් වෙන්න යන්නේ සමනලෙක් වෙන්නේ. ඉතින් දලබුවා සමනලෙක් වුණාම ආයේ දලබුවාගේ කෑල්ලක් අත ඉතුරු වෙන්නේ නැහැ. දලබුවා සම්පූර්ණ ඉවරයි. ඉතින් මෙන්න මෙතනදී අන්න එතනදී සමහර වෙලාවට ගොඩාක් වෙලාවට එයාට ඒ තමන්ගේ ගුරුවරයා, කල්යාණ මිත්‍රයාගේ වචන කරේ තියෙන භක්තිය ඇදහිීම අවශ්‍යයි. මොකද ඒ ඇදහිීම භක්තිය අවශ්‍ය වෙන්නේ මොකද එයාව අත්හරින්න යන්නේ. ඉතින් තමාව අත්හරින්න යන තැන මේ හැම ශෛලයක්ම බෙවුලන්න ගද්දි හැම ශෛලයක්ම පිපිරෙන්න හදද්දි මහා පිපිරීමකට ඇතුළපත් වෙන්න යද්දි තමන් තමා දිහා බැලුවොත් ආයේ තමන් මේ තමාව අල්ල ගන්න බලන මොකක් හරි අරමුණක එල්ලෙන්න බලනවා. දැන් මේ වෙලාවේදී තමන් බලන්න ඕනේ තමන් මේ අල්ලන් ඉන්න හයියෙන් අල්ලන් ඉන්න ආත්මය අතාරින්න ඕනේ. සරුංගලේ නූල කැපුවා වගේ. සරුංගලේ කඩාගෙන යන්න යද්දී අපි නූල හයියෙන් බදාගෙන ඉන්නවා කඩාගෙන යයි කියලා. තමන්ට අයිති සරුංගලේ බයට. ඒ වගේ අපි ආත්ම සංඥාව හයියෙන් අල්ලගෙන ඉන්නවා ඇතුලේ. අපි බයයි දැන් ඒක වෙවුලන්න පටන් අරන් ඒක දෙදරන්න පටන් අරගෙන. ඉතින් මේ වෙලාවේ සරුංගලේ නූල කැපුවා වගේ අපි අපේ ආත්මය අතහරින්න ඕනේ. අපි මේක රැක ගන්න හදන මහන්සිය. ඒ කියන්නේ සම්පූර්ණ වර්තමානයේට තමාව අත්හරින්න ඕනේ. අත්හරිනවා කියන්නේ ආයේ ක්‍රියාව අත්හැරෙන්න දෙන්න. ඒ අත්හැරෙන්න දෙන්න ලේසිම ක්‍රමය තමයි මේ වෙලාවේදී එයාට ඒකට එන ශක්තිය එන්නේ තමාව ආත්ම හරණය කරන්න හයිය හම්බෙන්නේ අර ගුරුවරයාගේ වචන කෙරෙහි තියෙන භක්තිය, ඇදහිම, විශ්වාසය. ඒක හරියට මවක්ට ළමයෙක් හම්බෙන්න ඉද්දී ඒ මවට ලොකු බයක් ඇති වෙනවා. ඉතින් අර ඒකින්ද ඒ කාලේ වින්නබු අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් වින්නබු අම්මා කෙනෙක් කරන ලොකු දෙයක් නෑ. ඒ වින්නබු අම්මා කරන ළඟ ඉද්දී අර කාන්තාවට අර දසුපුල් දරු ප්‍රසූතිය වෙලාවේ ඇති වෙන මේ බය නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ බය අතුරුදහන් වෙන්න බය අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි ඒ ලාවේ අපි ගුරුවරයෙක් ඇසුරු කරද්දී, කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රයේ ඉන්නවනම් අපේ වචන කෙරෙහි ඇදහිම විශ්වාසය තියෙනවා නම් අපිව රකින්න යන්නේ අපි ඒ වෙලාවේ අපිව පූජා කරනවා. අපේ ජීවිතයේ ආත්මය අතහරිනවා කියන්නේ ආයේ මම කියන එක ක්‍රියාවකින් කරන දෙයක් නෙවෙයි. අතහැරෙනවා යාට. ඒ භක්තිය මත. ඒ වචන කෙරෙහි විශ්වාසය මත යාව රකින්න යන්නේ. ඉතින් ඒ ශ්‍රද්ධාව, ඒ භක්තිය නිසා එයා යාගේ ආත්මය අතහරිනවා. ආත්මය අතහැරියට පස්සේ යාට ආත්මය අතහැරිය කෙනෙක්වත්, ආත්මය අතහැරලා පත් වෙච්ච තැනක්වත්, එයාට ගුරුවරයෙක්වත් ওই තුනම අතුරුදහන් වෙනවා. මරණයකුත් නැහැ. මැරෙන්න ගියපු කෙනෙකුත් නැහැ. මරණයක්වත්, මැරෙන්න පැන්න කෙනෙක්වත්, ගුරුවරයෙක් ඒ තුනම අතුරුදහන් වීම සිද්ධ වෙනවා. අලුත් ජීවිතයේ ආරම්භය සිද්ධ වෙනවා. නව ජීවනයේ ආරම්භය සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නව ජීවනය ගැන අපිට මේ ප්‍රත්‍යක්ෂය පිළිබඳ වචනෙන් කතා කරන්න බෑ. අපිට එතනින් එහාට කියන්න තියෙන එයාගේ ජීවිතයේ සියල්ලටම ඉඩ දීලා තියෙන. එතනින් එහාට එයා රකින්න යන්නේ. එයා රැකෙන්න උත්සාහයක් නෑ. එයා සම්පූර්ණ සමස්තයත් එක්ක එකතු වෙලා. ඉතින් එතකොට ඉතින් මෙන්න මේ යන ගමනේදී මේ විමුක්ති මාර්ගයේ ගමනේදී ඒ පරක්කම ධාතු වීරයේදී එයාට ඇත්තට මෙයා කරන දේ තමයි මුකුත් නොකිරීම කියන්නේ. නොකිරීම කියන ක්‍රියාවෙනුත් අයින නොකිරීමට තියෙන ආශාවෙනුත්
නිදහස් වීම තමයි නොකිරීම කියලා කියන්නේ. හොඳයි මං හිතන්නේ අදට අපි දේශනාව අවසන් කරමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දේශනාව සම්බන්ධව තියෙන ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපි මේ වෙලාවේ සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා කියලා කීප දෙනෙක් chat එකෙන් අපිට කියලා තියෙනවා. එක්කෙනෙක් ගායනා මම යාව අන්මියුට් කරන්නම් ගායනා ආවගේ ප්‍රශ්න අහන්න දැන්. නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඇහෙනවද? ඇහෙනවා. මගේ නමස්කාරය ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය මේ පරාක්‍රම විරිය අවස්ථාව ගැන කතා කරනකොට මම මුණ දෙන මම තනියෙන් භාවනා කරන්න පටන් ගත්ත කෙනෙක්. මම මේ කිසිම මට සපෝට් එකක් හම්බුනේ නැහැ, අවවාදයක් හම්බුනේ නැහැ. මම තනියෙන් පටන් ගත්ත කෙනෙක්. මට දැනෙනවා ශරීරය සිතුවිලි ඔක්කොම නතර වෙලා ශරීරය නොදැනී යන අවස්ථාවක් එනකොට හිසේ මේ නළලේ මැද හරිය නිකන් ලොකු බරක් වගේ එනවා. ඒ බරත් එක්කම නිකන් බ්ලැක් හෝල් එකකට වගේ එන්ටර් වෙනවා. ඒ ඒරියා එක මට කියන්න තේරෙන්නේ නැහැ. හරියට මේ විශ්වයේ තියෙන බ්ලැක් හෝල් එකක් වගේ විශාල ඒරියා එකකට යනවා. කීප වතාවක් මම බයත් වුණා. ඊට පස්සේ මම අර බුද්ධානුසතිය ඉස්සෙල්ලා වඩලා ඒ වීරය අරගෙන එන හින්දා ජීවිතේ නැති වුණත් කමක් නැහැ මම මේකට මුණ දෙනවා කියලා ඒ බ්ලැක් හෝල් එකේ යනවා. ඉතින් ඒක non stop ලොකු බ්ලැක් හෝල් එකක්. හැබැයි මට කැමති වෙලාවකට ඒ බ්ලැක් හෝල් එකෙන් එළියට එන්නත් පුළුවන්. ඒ බ්ලැක් හෝල් එකෙන් එළියට ආවන් පස්සේ අර සමාධි ගතිය වගේ තියෙනවා. හැබැයි බ්ලැක් හෝල් එකේ යන මොහොතේ එළියේ ශබ්ද ලොකුවට ආවොත් මට ඇහෙනවා. හැබැයි ඒ ඇහුණට අවධානය යන්නේ නැහැ. ඒ බ්ලැක් හෝල් එකෙන් එළියට ආවහම ශබ්ද ඇහුණත් මොනවා වුණත් අවධානය යන්නේ නැහැ. මට සමාධියෙන් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් මේක මේ වැරදි භාවනාවක්ද නැත්නම් මේ මම වැරදි දෙයක් කරනවද කියලා දැනගන්නත් ඕන ස්වාමින් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නේ අපි සතිය ගැන කතා කරනකොට මේ මොහොත මත සිටින වෙලාවේදී මට නිතරම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයටම හිත යනවා. අපි කෑම කෑවත් මොනවා හරි දැක්කත් ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් දැනෙන හැම දෙයකටම නිතරම අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවස්ථාවටම යනවා. ඉතින් අර සතිය පුහුණු කරේමේදී අපි අර කියනවානේ සිතුවිලි දෙකක් අතර ગેප් එකක් තිබ්බොත් හොඳයි කියලා. ඉතින් මේක ඒ වෙලාවේදී අර කන්ටිනියස් මේ සිතුවිලි එන හින්දා ඒක ඩුවලිටි එකකට පෝෂණයක් වෙනවද? ඒ වගේම මේ චිත්තයන් හින්දා මමත්වය කියන එක තවත් ගෙවීමට බාධාවක් වෙනවද කියන එක තමයි ස්වාමීන් වහන්සේ දැනගන්න ඕන ගොඩක් පි. හරි දැන් එතකොට අපි මේ ප්‍රශ්න දෙකෙන් අපි මුලින්ම දෙවෙනි ප්‍රශ්නෙන් මම පටන් ගන්නම්කෝ. දැන් එතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් අපිට දැන් මේ මුලින්ම නෝන භාවනා කරන් යද්දි කිව්වා එහෙම සයිලන්ට් තැනකට යනවා. ඒ කියන්නේ හරියට මේ නිශ්චල ස්වභාවයකට යනවා. ඊට පස්සේ බ්ලැක් හෝල් එකට යනවා. ඒ කියන්නේ හිස් භාවයකට යනවා කියලා මතක් කළා. ඒ හිස් භාවයට යනවා කියලා ඊට පස්සේ දැන් අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා සිතිවිලි එනවා කියන ඊට පස්සේ දැන් ඉදින්දා කටයුතු කරද්දී සිතිවිලි එනවා කියලා මතක් කළා. දැන් එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් මේ භාවනාවේ තමන් ගැප් එක දැකලා තියෙනවානේ. හරි ගැප් එක අත්දැක්කයි හිස් බව අත්දැක්කා. ඒ හිස් බව අත්දැක්කලා ඊට පස්සේ හිස් වෙලා ඉන්න වෙලාවේදී හිස් බවත් එක්ක ඉන්න. ඊට පස්සේ අර වගේ සිතිවිලි එද්දි අහපව එතනදී හිස් බව හොයන්න යන්න එපා. ඒ හිස් බව හොයන්න යන්න එපා. අපිට පුළුවන් නම් දැන් මේ වෙලාවේ මම හිතනවා නෙමෙයිනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. මම මේ හිතනවා නෙමෙයි ඒ සිතිවිලි එනවා. ඉතින් අන්න එතකොට අපිට කරන්න තේරුම් ගන්න තියෙන එක තමයි දැන් අපි හිතන එක තමයි උදේදී ගැටලුව. එහෙම හිතෙනවා නම් ඒක ඒ කියන්නේ සාක්ෂියක් වෙන්න. සම්පූර්ණ අපි අද දේශනාවේ මතක් කළේ අන්තිමට තමන්ගේ ඇතුළ සම්පූර්ණ නිකන් චිත්‍රපටි තිරයක් වගේ. දැන් චිත්‍රපටි තිරයකට කොච්චර දර්ශන ගියත් ප්‍රශ්නයක් නැහැ. චිත්‍රපටි දර්ශන කොච්චර ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ කිසිම චිත්‍රපටි දර්ශනයක් අල්ලගන්නේ නැහැනේ. චිත්‍රපටි දර්ශනයක් මේකේ ඉන්න නළුවෙක්වත් නිලියෙක්වත්
ඒ නළුවෙක් හරි නිරියෙක් හරි කිසිම දෙයක් අල්ලගන්න. ඉතින් අන්න ඒ වගේ Tamanට තේරෙන්න පටන් ගන්නවා. Tamanට පුළුවන් හුදු සාක්ෂියක් වෙන්න. ඒ මුළු සිද්ධිය තුළම ඒ මුළු සිද්ධියම වර්තමානයේ දිගහැරෙන්නේ කතාව. දැන් චිත්‍රපටි තිරයක හොඳට හිතන්නකෝ. දැන් චිත්‍රපටි තිරයක කොයි වෙලාවකවත් අතීතයේ චිත්‍රපට ඒවා පේන්නේ නැහැ. අතීත රූප පේන්නේ නැහැ චිත්‍රපටි තිරේ. හෙට තියෙන බලන්න තියෙනවා චිත්‍රපටි තිරේ පේන්නේ නැහැ. චිත්‍රපටි තිරේ පේන හැම දෙයක්ම පේන්නේ වර්තමානයේම විතරයි. වර්තමානයේ ප්‍රොජෙක්ට් එකක් විතරයි පේන්නේ. එහෙනම් එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට හැබැයි චිත්‍රපටි තිරේ කොයිලාවකවත් මොකද කරන්නේ? අර ඊයේ ලස්සන ෆිල්ම් එකක් මං ගියේ අද නම් මේක හරිය නැහැ කියලා ඊයේක මතක තියාගෙන අද එන දර්ශන අයින් කරන්න යන්නේ නැහැ. ඒ කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ කවදාකවත්. ආන් ඒ වගේ මා කියන්නේ ඔබේ ඇතුළාන්තය චිත්‍රපටි තිරයක් බවට පරිවර්තනය වෙන්න දෙන්න. චිත්‍රපටි තිරයක ඕනනම් සුදු ආලෝකයේ විදියට තියෙන්නත් පුළුවන් ඕන වෙලාවක. ඕන වෙලාවක ගහගන්න දර්ශන තියෙන්නත් පුළුවන්. ඒ අන්න එතකොට ඔබට චිත්‍රපටි තිරයක් බවට ඔබේ ඇතුළේ සාක්ෂිය බවට හුදු ඇතුළේපත් වුණාම ඔබට කිසිම දෙයක් එක්ක ඒ වෙලාවේ වර්තමානයේ ඉස්සරහට එන්නේ මොකද්ද කියන එක සටනක් නැහැ. ඔබ එතනදි සටන් කරන්න යාමම තමයි ඊකෝ එක කියලා කියන්නේ. ඒක තියාගන්න ඕ, ස්පේස් එක හොයන්න ඕ, අවකාශය හොයන්න ඕ, මොකක් හරි කරන්න යෑම තමයි එතන හැදෙන මමත්වය. එතන මමත්වයේ තමන්ගේ ඇතුළේ නිර්මාණය වෙන්නේ අන්න එතකොට. ඒක නිසා අපි කොයිලාක දැන් අපි සාක්ෂියක් බවට ඇතුළේපත් වුණාට පස්සේ අපි මොකද කරන්නේ? කොයිලාවකවත් ඒක කිසිම වර්තමානයේ දෙයක් එක්ක සටනක් නැහැ. ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න මේ තේරුම් ගන්න මමත්වයේ කියන එක හරි සරලයි තේරුම් ගන්න. වර්තමානයේ පිළිගත්තේ නැති හැම වෙලෙම තියෙන මමත්වය. වර්තමානයේත් එක්ක ඔබ ගන්න හැම සටනකම තියෙන මමත්වය. හැබැයි ඔබ වර්තමානයේ සටන් කරන්නේ නැතුව ඒකත් එහෙමයි. ඒකත් එහෙමයි. කියලා ඒකත් එහෙමයි කියලා පිළිගන්න හැම තැනම ඔබේ මමත්වයේ නිදහස් වීම තියෙනවා. ඒකත් එහෙම දෙච්චරයි. මොනවා වුණත් ඒකත් එහෙම. දර හාමුදුරු කෙනෙක් ඉඳලා දිනවා. උන්වහන්සේ මේගේ ස්වභාවයල උන්වහන්සේ කන්දක් උඩ පන්සලක ඉඳලා තියෙන්නේ. කන්දක් උඩ පන්සලක ඉද්දී උන්වහන්සේගේ පන්සලට යට හිටපු කාන්තාවට ළමයෙක් හම්බෙලාගෙන. ඉතින් ළමයා කාගේද කියලා අහද්දී මේ උඩ පන්සලේ හාමුදුරන් කිව්වලු ඒ කාන්තාව බය වෙලා. ඉතින් උන්වහන්සේට බැනලා ළමයා දුන්නා. ඒත් උන්වහන්සේ කිව්වලු කමන්නේ ඒකත් හොඳයි කියලා. ඊට පස්සේ ටික දවසක් ඇද්දී කාන්තාවට දුක හිතලා කිව්වලු අම්මේ මම බොරුවක් කිව්වේ. ඇත්තම ළමයා ගමේ මාළුකාරයා කියලා. ඉතින් අම්මලා දුවට ආයෙ බැනලා කිව්වලු. ඊළඟ හාමුදුරුවෝ ඔබ වහන්සේගේ ළමයෙක් මේ කෝදෙන් අපිට හදාගන්න කියලා කිව්වා. උන්වහන්සේ ආයෙ ඒකත් හොඳයි කිව්වා. එච්චරයි. උන්වහන්සේගේ ඉස්සරහට තිරේ ඉස්සරහට ආවේ ළමයා හම්බුනාම ඒකත් පිළිගත්තා. ළමයා ගණ්ඩාවම ඒකත් පිළිගත්තා. නින්දාවත් පිළිගත්තා. ප්‍රශංසාවත් පිළිගත්තා. අන්න එතකොට අන්නේ පිළිගැනීමට ලක් කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියන්නේ කිසිම දෙයක් එක්ක හොඳ නෑ කියන වචනේ නෑ. නරකයි කියලා එකක් නෑ. පලා යෑමක් නෑ කිසිම දෙයක් එක්ක. කිසිම දෙයක් හැබැයි දැන් පලා යන්නේ නෑ. හැබැයි කිසිම දෙයක් රඳා තියාගන්න උත්සාහ කරන්නේ නෑ. චිත්‍රපටි තිරය දර්ශනයක් රඳාගෙන තියාගන්න උත්සාහ කරන්නේ නේද? රඳාගන්න තියාගන්න උත්සාහ කරන සිතත් දකිනවා. දැන් මේ අරමුණ තියාගන්න යන්නේ, මේ අරමුණ අයින් කරන්න යන්නේ කියලා ඒකත් තේරුම් ගන්නවා. ඒකට සාක්ෂියක් වෙනවා. අන්නේ සාක්ෂියක් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ සාක්ෂියක් වෙලා කොහෙවත් ඉන්නවා කියන එක නෙවෙයි. දැන් ඒ කියන්නේ දැන් චිත්‍රපටි තිරේ චිත්‍රපටි තිරේ කොහෙවත් තිරේ කියලා දෙයක් නැහැනේ. අපිනේ කියන්නේ චිත්‍රපටි තිරේ ඕන. දැන් මම වචන වලින් කතා කරද්දි තමයි කියන්නේ තිරේට ඕන දෙයක් වැටුණාම තිරේ අල්ලගන්නේ නැහැ. තිරේ බැඳෙන්නේ නැහැ කියලා. හැබැයි තිරේ පැත්තෙන් බැලුවාම ඇත්තටම තිරේට හැඩයක් නැහැනේ. අපිනේ තිරේට හැඩයක් දීලා බලන්න. තිරේට පාටක් දෙන්නේ. එතකොට තිරේට ගත්තාම තිරේ ප්‍රක්ෂේපණය වුණාට තිරේට තිරේ කියලා කතාවක් නැහැ. ආන් ඒ වගේ දැන් මම මෙතනින් ඔබට සාක්ෂියක් වෙන්න කියලා අදහස් කරද්දී මේ සාක්ෂියක් වෙච්ච කෙනෙක් හදාගෙන ඉන්න කියන එක නෙවෙයි කියන්නේ. ඒක සම්පූර්ණ කෙනෙක්ගේ ඇතුළාන්තයේ 100 පීඩුවාම නිකන් ඒක හුදු සාක්ෂියක් වෙනවා. ඒ කියන්නේ Tamanට තේරෙනවා නිකන් මේක මේ හැම දෙයක්ම සීමාවක් නැති අනන්ත අවකාශයක් වගේ.
සීමාවක් නැති අනන්ත දැන් මේ අවකාශයේ ඇතුලේ ගස් තියෙනවා කොළ තියෙනවා මේ බලන්නකො මේ හැම දෙයක්ම තියෙන්නේ අවකාශය ඇතුලේනේ මේ හැබැයි මේ අවකාශ දැන් ගස්වලට හැඩයක් තිබ්බට පාටක් තිබ්බට අවකාශයට පාටක් නැහැනේ අවකාශය කියලා අපිට හැඩේ කරගන්න බෑනේ අවකාශය හැබැයි අවකාශයේ කිසිම දෙයක්ම මේ අයින් කරන්න යන්නේ නැහැනේ කිසිම දෙයකට හතුරට අතින් මිනිමරුවන්ටත් ඉන්න කියනවා සතුරන්ටත් ඉන්න කියනවා යා හොඳ මිනිසුන්ටත් ඉන්න කියනවා ආන් ඒ වගේ හරියටම මේ තමන්ගේ ඇතුළ සාක්ෂියක් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මං අවකාශයේ ස්වභාවයට පත් වෙනවා අවකාශයේ ස්වභාවයක් කියලා හදාගෙන ඉන්න යන්න එපා ඇතුළ අවකාශයක් වෙන්න බවට පත් වෙන්න දෙන්න ඒ එතකොට අන්නේ අවකාශයක් බවට පත් වුණාම ඇතුළාන්තය එතන අවකාශයේ තියෙන අනන්ත ස්වභාවය අනන්ත කියන්නේ ආයේ කාලයක් නෙවෙයි සීමාවක් නෙවෙයි සීමාවක් නැහැ කියලා කියන්න හදන වචනයක්. එතකොට දැන් මේ තමන්ගේ ඇතුළාන්තයේ ටික තමන්ගේ ඇතුළාන්තයේ අනන්තයක් වෙන්න දෙනවා. චිත්තපටි තිරයක් වෙන්න දෙනවා. අවකාශයක් වෙන්න දෙනවා. අවකාශයක් වෙන්න දුන්නාට පස්සේ දැන් ආන්ගේ ස්වභාවයේ වෙන්න දුන්නාම අපිට කිසිම දෙයක් එක්ක සටනක් නැහැ. කිසිම දෙයක් එක්ක රණ්ඩුවක් නැහැ. ආන්ගේ අවකාශමය ස්වභාවයේ සාක්ෂී බවට ඇතුළාන්තය අපි එන්න දුන්නාම එතකොට අපි නිකන් අපිව අත්හැරලා තියෙන්නේ මේ සිද්ධිය. මම යව අත්හැරලා දාලා මම මොකක් ක්‍රියාවකට යන්නේ නැහැ. ඒ සියලු දේම පිළිගැනීමට ලක් වෙනවා. ඒ සියලු දේම පිළිගැනීමට ඇතුලේ ලක් වුණාට පස්සේ ඊට පස්සේ දැන් එතන හරියට නිකන් මාව අයින් කරලා හරියට මේ මා තුළට සබාදහම රිංගලා වගේ. මම මගෙන් අයින් කරලා මාව අයින් කරලා එතනින් මේ අවකාශය ඒකට රිංගලා දැන් මම මාව අයින් කරාම මට මමයි ලෝකය කියලා කතාවක් නැහැ. එතන තියෙන සම්පූර්ණ නේචරල් නේචර් එක නේ සම්පූර්ණ සබාදහම තියෙන්නේ. දැන් සබාදහම කියලා වචනින් කතා කරපුවම හැබැයි හැඩයක් හදනවා. කරන්න දෙයක් නැහැ අපිට එහෙම තමයි කියන්න වෙන්නේ. ඉතින් එතකොට මේ සබාදහම කියන දේ ස්වභාවය අපේ ඇතුළට රිංගුවට පස්සේ අපේ ඇතුළට එකතු වුණාට පස්සේ මට මාව නැති වෙද්දි මමවත් ලෝකයක් නැති වෙද්දි දෙන සබාදහම එකතු වුණාම සබාදහමේ භාෂාව තමයි ආදරය කියලා කියන්නේ. සබාදහමේ භාෂාව තමයි ප්‍රේමය කියලා කියන්නේ. සබාදහමේ භාෂාව තමයි කරුණා මහා කරුණාව කියලා කියන්නේ. ඉතින් එතකොට එතන ක්‍රියාත්මක වෙන්නේ මහා ප්‍රඥාවක් මහා කරුණාව. මහා ප්‍රඥාව තමයි එතන තියෙන ශූන්‍යතාවය. එතන සත්පුද්ගල ස්වභාවයෙන් නිදහස් සාක්ෂික ස්වභාවය. එතන මුළු පිරීලා තියෙන්නේ මහා ප්‍රේමය, මහා ආදරය, මහා කරුණාව. මේ මහා ආදරය, මහා කරුණාව, මහා ප්‍රේමය කියන්නේ යම් හැඩයක් හදාගෙන ආපු එකක් නෙමෙයි. යම් පුද්ගලයට විතරක් දැන් අපේ ආදරය පුද්ගල සාපේක්ෂ ආදරය තියෙන කෙනෙක්ට විතරනේ. මේක කෙනෙක් කියලා කතාවක් නැහැ. මම ලෝකයක් නැහැ. එතන තියෙන්නේ මහා ප්‍රේමයක්. කියන්නේ මම ප්‍රේමවන්ත වෙලා මම කරුණාවන්ත වෙලා නෙමෙයි. ඉතින් එතකොට මේ කරුණාව තුළ, මේ මහා ප්‍රඥාව තුළ දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ඉතින් මේ දේවල් සිද්ධ වෙන්න අපි අපෙන් අයින් වෙලා අපි ඒ අවකාශයට සබාදහමට ඉඩ දීලා තියෙන සියල්ල ඉෂ්ට වෙයි. ඉඩ දීලා තියෙන්නේ කියද්දි හැබැයි ආයෙත් ඔන්න මගේ අතින් කියවෙන්නේ ක්‍රියාවක් වගේ වචනයක්. ක්‍රියාවක් වගේ වචනයක් කියවෙන්න පටන් ගන්න. ඒක ක්‍රියාවක් නෙමෙයි සම්පූර්ණ එතන ඔබ ගෙවීම තුළ එතනින් එහාට අපේ තුල ක්‍රියාත්මක වෙන්න ගන්නවා. තීරණ එන්න පටන් ගන්න අපි යමක් කියනවා කරනවා. හැබැයි කරන්නෙක් නැති කීම. කියන්නේ සම්පූර්ණ තමන් තමන්ගෙන් අයින් වීමක් තියෙනවා. ඉතින් එතකොට අන්නේ ස්වභාවයට ඇතුළපත් වුණාම මට වර්තමානයේ මොන දෙයක් එක්කවත් වෙහෙසක් නැහැ. මට වර්තමානයේ වෙන කිසිම දෙයක් එක්ක විඩාවක් වෙහෙසක් නෑ. මොකද මම කිසිම දෙයක් එක්ක සටන් කරන්නේ කිසිම දෙයක් තියාගන්න දන්නෙත් නෑ අයින් කරන්න යන්නේ මේ වෙන දෙයට ඒ විදිහ වෙන්න සිතුවිලි එනවා නම් එන්න දෙනවා. දකින්න නම් දකින්න දෙනවා. ඒ අන්නේ වගේ අන්නේ සටන නැතිවීම තුළ අපිට ඒ වර්තමානයේ අනිත්‍ය දුක්ඛ අනාත්මවත් හිස්සාවත් ඒවත් එක තියෙන බැඳීමෙන් සිත නිදහස්. බැඳීමෙන් නිදහස් වෙච්ච කෙනෙක් ඉතුරු වෙනවා නෙමෙයි බැඳීම නැති විදි කෙනත් අතුරුදහන් වීම සිද්ධ වෙනවා.
මම හිතන්නේ ඔයාලට මේ ප්‍රශ්නට උත්තරේ එන්න ඇති කියලා මේ කියපු ටිකෙන්. අදහසක් ගන්න පුළුවන්ද මේ කියපු ටිකෙන්? ස්වාමීන් වහන්සේ ඊගාවට ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා මේ Zoom එකේ අත්උසල තියෙනවා පද්මට ප්‍රශ්නයක් අහන්න තියෙනවද? පද්ම නෑ වගේ. එහෙනම් අපි ඊගාවට ප්‍රිමාලි ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා තිබ්බා. ප්‍රිමාලිව අන්මියුට් කරන්නම්. ප්‍රිමාලි තපර දෙනවා ප්‍රශ්න. ප්‍රිමාලි ඔව් එහෙමයි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලෙන් කිව්වා මේ කෙනෙක්ට පුළුවන් කියලා මෙතන මේ වර්තමාන ජීවත් වෙලා අත්හැරීම කරන්න. එතකොට එහෙම කරපු කෙනෙක්ට නැවතත් අර හිතපයි කෙනෙක් ඊට වඩා අරණ තත්ත්වෙටම යන්න පුළුවන්ද? දැන් කෙනෙක් හිතන්න දැන් මේ මාර්ගයේ ගිහිල්ලා දේවල් අත්හැරලා වර්තමානයේට ඇවිල්ලා හිත නිදහස් වෙලා උගක් සහැල්ලු තත්ත්වයකටපත් වෙනවා. නමුත් එයාට ආයෙමත් අර පරණ තත්ත්වෙටම යන්න පුළුවන් වෙනවද? ඒ කියන්නේ ඒක ස්ථිර තත්ත්වයක් නෙවෙයිද? දැන් මේක අත්හැරලා හිත සමාධිගත වෙලා තෙන්ට ආවයින් පස්සේ ආයෙමත් අර පරණ ආත්මාර්ථකාමී ඒ තත්ත්වෙට වැටෙන්න පුළුවන්ද කෙනෙක්ව ස්වාමීන් වහන්සේ? එමයි කෙනෙක්ගේ ඇතුළාන්තයේ සම්පූර්ණ මමත්වයේ ගියුණාට පස්සේ එයාගේ ආත්මාර්ථකාමීකමක් නැහැ. හරියට එයාගේ ඇතුළාන්තය මෙහෙම හිතන්නකෝ දැන් නෝන ගන්න හිස් බටනලාවක් ගන්නකෝ. දැන් බටනලාවකින් ඕනෙම නාදයක් කරන්න පුළුවන් වෙන බටනලාවෙන් සින්දු එක එක වගේ තාලි බටනලාවෙන් වාදනය කරන්න පුළුවන්. හැබැයි බටනලාව තුල වාදනය කරන්නේ නැහනේ. බටනලාව තුල වාදනය කරන්නේ නැහැ. හැබැයි එක එක මියුසික් එක එක සංගීත නාද කරනවා. හැබැයි බටනලාව තුල අපිට කියන්න බෑ මෙන්න මෙහෙම මේ වාදකයෙක් ඉන්නවා කියලා. බටනලාව කියන්නේ මේ වාදකයෙක් නෙමෙයි. ආන්ගේ වගේ කෙනෙක් එහෙම වර්තමානයේ සම්පූර්ණ අවදි වුණාට පස්සේ එතන තියෙන්නේ මහා ශුන්‍යතාවයක්. කියන්නේ එතන කිසිම මේ බැසගන්න පිහිටගෙන ඉන්න තැනක් නැහැ. දැන් මේ හිතන්නකෝ දැන් නෝනා හිතන්නකෝ දැන් අපි හැම වෙලේම මමත්වයේ තියෙන කෙනෙක් කාලය කියන එක මතනේ ඉන්නේ. එයා අතීතයත් එක්ක ඉගෙන අතීතයේ තුල ඉඳගෙන අතීතයේ මම මෙහෙම හිටියා දැන් මම මෙහෙම කරනවා අනිද්දාට මම මෙහෙම කරනවා කියලා එයා කාලය කියන එක මත තමයි එයා පිහිටගෙන ඉන්නේ. පුද්ගල භාවයයි කාලයයි කියන දෙක එකට තියෙන්නේ. ඉතින් මේ පුද්ගල භාවයයි කාලයයි කියන එක දෙක එකට එකතු වෙන්න පටන් ගන්න. ඉතින් එතකොට දැන් සම්පූර්ණ වර්තමානයේට අවදි වුණාට පස්සේ කෙනෙක්ට අතීතයක් අනාගතයක් වර්තමානයක් කියලා පිහිටන්න බැස ගන්න තැනක් නැති වෙනවා. එතකොට පිහිටන්න බැස ගන්න තැනක් නැති වුණාට පස්සේ එතනින් එහාට අපිට තියෙන අනන්ත අවකාශයක් අනන්ත හිස් බවක් අනන්ත අවධියක්. ඉතින් වැඩේ තියෙන්නේ මම මෙහෙම කිව්වහම මේ අහන කෙනා මේකෙන් හදා ගන්නවා කතාවක්. අන්න ඒකයි කවදාවත් ලොකුම ප්‍රශ්නේ පවතින්නේ. ප්‍රත්‍යක්ෂය වචන වලින් කියන්න බෑ. ඒකයි මම අර මායාව කියලා ඔබ බණ අහලා හිතාගෙන ඉන්න එකයි Tamanට ඇත්තටම මායාව තේරෙද්දි මායාව කියන එක තේරෙන්නේ දෙකක්. සිහිනේ කියලා ඔබ හිතාගෙන ඉන්නේ කෙනෙක්ගේ කතාවක්. දැන් ඔබ හිතාගෙන ඉන්නවා හරි ආර්ධමාර්ථකාමී කෙනෙක් ඉන්නවා. හැබැයි ඊට පස්සේ එයා පරාර්ථකාමී වෙනවා. එයා වර්තමානට ආවිදලා වුණාට පස්සේ ඊට පස්සේ අපි හිතනවා දැන් මමත්වේ නැති කෙනෙක් ඉන්නවා කියලා. එතනදී මේ මමත්වයේ නිදහස් වුණාම මමත්වයේ තියෙන කෙනෙකුත් නෑ මමත්වයේ නැති කෙනෙකුත් නෑ. අපි කියන්නේ ආර්ථමාර්ථකාමී කෙනෙකුත් නෑ පරාර්ථකාමී කෙනෙකුත් නෑ. ඒක තව විදිහට කිව්වොත් තව කෙනෙක්ගෙන් යැපෙන කෙනෙකුත් නෑ තව කෙනෙක්ට සලකන කෙනෙකුත් නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තව කෙනෙක්ට සලකන කෙනෙකුත් නෑ. එතන තියෙන ඒ කියන්නේ ඉතින් එතන අනන්ත ශූන්‍ය ස්වභාව ශූන්‍යත්වය. ඒතර ශූන්‍යත්වයටපත් වෙච්ච කෙනෙකුත් නෑ කොහෙවත්. ශුන්‍යතාවයේ පරිවර්තනය වුණාට පස්සේ එතකොට අනන්ත ශුන්‍යතාවයේ තුල මම ඒකයි කිව්වේ එතන තියෙන මහා ආදරය. එතන පවතින මහා කරුණාව. ඉතින් එතකොට ඒ කරුණාවෙන් ඒ කියන
ආදරේ තමයි වචන ගලන්නේ ක්‍රියාත්මක වෙන්නේ. එතන මමත්වයකින් තොර. ඉතින් එතකොට මේ මමත්වයකින් තොරව ඉන්නව නෙමෙයි කවුරුත් මමත්වේ නැතුව ක්‍රියා කරන කෙනෙක් ඉන්නව නෙවෙයි. ඒ මමත්වෙන් තොර ස්වභාවය එතන සම්පූර්ණ පරිවර්තනය වෙලා ඉවරයි. එතනින් එහාට වෙන ක්‍රියාකාරකම් වලට අපි කියනවා මහා ආදරයකින් වෙන්නේ මහා හැබැයි මේ එතන ආදරයකින් කරන්නෙක් නෑ එතන. හැබැයි වෙන්නේ මේ මහා ආදරයකින් කරුණාවකින් ඒ නිසා එතන වෙහෙස නෑ. අර පුද්ගල භාවයෙන් හැදාගෙන තමන් වෙනුවෙන් දේවල් කරන්න හදන කෙනෙක්ට තමයි තියෙන්නේ බර වෙහෙස. කෙනෙක් පරාර්ථකාමී වෙන්න පුළුවන් පුද්ගල භාවය තුලින් මම මෙහෙම කරනවා සමාජයට මම මෙහෙම මේ අයට මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න එහෙම කියලා මේ පරාර්ථකාමී කෙනෙක් හදාගෙන කරද්දි ආත්මාර්ථකාමී කෙනෙක් හදාගෙන ඉන්න කෙනෙක් වෙහෙස දිනවා මෙතනදී වෙන්නේ වෙහෙසක් නැහැ. හැබැයි සිද්ධ වෙන්නේ පරාර්ථය තමයි. අපි බැලුවාම සාපේක්ෂව බලුවොත් අපි කියනවා එතන පරාර්ථය සිද්ධ වෙනවා. හැබැයි පරාර්ථය සිද්ධ වෙනවා කිව්වට ඒ පරාර්ථය සිද්ධ වෙන කෙනාට කෙනා නැති වෙලා. ඉතින් එතනින් එහාට යාට පරාර්ථයක් කියලා දෙයක්වත් ආත්මාර්ථයක් කියලා දෙයක්වත් ඒ ස්වභාවයට ගැලපෙන්නේ අපි දාන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ මම ඒක ප්‍රශ්න ඇහුවේ මට කෙනෙක් කියපු දෙයක් හින්දා එයා කිව්වා මේ මට ඇත්තට මේ එක්ස්පීරියන්ස් එක නැහැ. එයා කිව්වා එයා මේ වර්තමානයේට අවදි වෙලා එයාට මේ සමාධිය ඔක්කොම දැනුණා. නමුත් ඊට පස්සේ ඒවා ඔක්කොම නැති වෙලා ගියා කියලා එයාගෙන්. අනිත් ප්‍රශ්නේ මට තියෙන ස්වාමීන් වහන්සේ දැන් සමහර ස්පිරිචුවල් ලීඩර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ ඒගොල්ලෝ සමහරලාට ඒගොල්ලොන්ට එන ෆලෝවර්ස්ලාට කනෙක්ට් වෙලා මෙන්ටලි ඒ ෆලෝවර්ස්ලාට මේ මෙතන මේ මුකුත් නැහැ කියන එක පෙන්눔 කරනවා වගේ දෙයක් තියෙනවා සමහර YouTube මේ ප්‍රෝග්‍රෑම්ස් වල. ඒ කියන්නේ ඒගොල්ලෝ කනෙක්ට් වෙලා ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන එක අනිත් එක්කෙනාට පෙන්වනවා වගේ දෙයක්. එහෙම දෙයක් ඇත්තටම වෙනවද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් ඒ මෙන්ටල් පවර් එකෙන් පුළුවන් ද Taman එක්ස්පීරියන්ස් කරන එක තව කෙනෙක්ට ෆීල් කරවන්න? දැන් හිතන්න මේක ශුන්‍යතාවයක්. මේ ශුන්‍යතාවය දැන් මම මෙතන මුකුත් නැහැ කියන එක තව කෙනෙක්ට ෆීල් කරවන්න පුළුවන් ද? එයත් එම හිත දියුණු කරන්න උත්සාහ ගන්න කෙනෙක් නම් එතකොට ඒ එනර්ජි ෆීල්ඩ්ස් කනෙක්ට් වෙලා අනිත් එක්කනට ඒක එක්ස්පීරියන්ස් කරවන්න පුළුවන්ද? ඉතින් මම ඒව ප්‍රශ්නයක් ෆීල් කරන්නේ කවුද කාටද ෆීල් කරන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒකට මං කියන්නේ උත්තරයක්. ඉතින් නෝනා බලන්න දැන් නෝනාගේ ඇතුළට ෆීල් වෙනවා නම් ෆීල් වෙන්නේ නෝනා කොහෙද ඉන්නේ? දැන් ෆීල් වෙලා මං කතා කරන කෙනා කොතනද දැන් ඉන්නේ කියලා බලන්න. දැන් මම ඔයාට ෆීල් වෙලා කතා කරනවා නම් ඔයා තුල මං ඔයාට ෆීල් වෙනවා නම් ඔයා ෆීල් වෙන කෙනා දැන් මේ මම කතා කරන කෙනා කොතනද ඉන්නේ ඔබ? මං ඔබට ඇවිල්ලා ඔබේ ඇතුළට ඇවිල්ලා කතා කරන්නේ කාටද? කියා කොතනද ඉන්නේ? එතෙන්දි මට හිතෙන ස්වාමීන් වහන්සේ දැන් එතන ඒ කෙනාට එතකොට එතට යාට අන්ඩර්ස්ටෑන්ඩ් වෙනවා කියලා දැන් මෙතන මමෙක් නැහැ කියන එක. ඒ කියන්නේ දැන් එතන යා එතෙන්ට යා ඒ අනිත් එකනත් එක ෆීල් වුණා මේ කියන්නේ මම දන්නේ ඒක මට තේරෙන්නේ නැහැ කියන්නේ අනිත් ඒ ෆලෝවට තේරෙනවා දැන් මෙතන මුකුත් නැහැ කියන එක. ඒ කියන්නේ මෙතන ශුන්‍යයි කියන එක. ඉතින් ඒක තමයි හොඳම දේ. එයාට තේරෙද්දි එයාට තේරෙන පළවෙනි කාරණේ තමයි යා ඔය බාහිර කෙනෙකුයි අභ්‍යන්තර කෙනෙකුයි හදාගෙන ඉන්න බේදේ බොරු කියන එක. ඉතින් එතකොට දැන් ඉතින් මං කියන්නේ දැන් අපි තව කෙනෙක් කරන්න පුළුවන්ද බැයිද කියලා අපිට ඒව අපි දන්න සීමාවල් නෙමෙයිනේ අපිට තේරෙන දේකුත් නෙමෙයිනේ. අපි ඒව ගැන අපිට නොතේරෙන දෙයක් ගැන අපිට නොතේරෙන සීමාවල් ගැන ඉතින් අපි කතා කරනවට වඩා මට හිතෙන්නේ ගොඩක් අර ඇත්තට මං කියන්නේ මට ඒක තේරෙන්නේ නැති දෙයක්. ඒ නිසා මට ඒක හරි කියලා විනිශ්චය කරන්නත් බෑ. ඒක වැරදි කියලා විනිශ්චය කරන්නත් බෑ. මං එක පූර්ව නිගමනයකට එන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. මා කියන්නේ ඔබ බලන්න දැන් කවුරු හරි මගේ ඇතුළට ඇවිල්ලා මට මේ ධර්මය කියනනම් ඇතුළට ඇවිල්ලා ධර්මය අහන කෙනා මෙතන කොතනද ඉන්නේ? ධර්මය කියන කෙනා කොතනද ඉන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇතුළට ඇවිල්ලා කියන එකක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මම අදහස් කරේ. මට ඒක තේරෙන්නේ නැහැ. දැන් අර මම මේ ප්‍රෝග්‍රෑම් එක බලුවම YouTube එකේ ස්පිරිචුවල් ලීඩර් එකේ ඒක ඒ සමහර අය නැගිටලා ඒකට එකපාරට මේ අය මේ ශුන්‍යතාවය අන්ඩර්ස්ටෑන්ඩ් කිරීමක් වගේ එකක් එතන පෙන්නනවා. නමුත් ඒ කියන්නේ දැන් මට හිතෙනවා ඒක ක්වික් පාත් එකක්. ඒක දැන් මේ ගොඩාක් මහන්සිලා යන පාත් එකට වඩා අතන ක්වික් පාත් එකක් කියලා දැන් ඉතින්ද දැන් ශුන්‍යතාවය එකපාරක් දැකපු කෙනෙක් ආයෙත් හැරෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒක පර්මනන්ට් දෙයක් නෙමෙයි. නමුත් එක දැන් සෝවන් වෙනවා වගේ දැන් ඒක අත්දකින්නවා. මේක මෙහෙම දෙයක් ශුන්‍යතාවය කියලා මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ
එතන දැන් තියනවනේ ඒගොල්ලන්ට එවිඩන්ස් එකක් දැන් මේක තියනවා කියලා. දැන් එතෙන්දී ආයෙ හැරෙන්නේ නැහනේ. අන්න ඒ වගේ දෙයක් මම අදහස් කරේ දැන්. ඒක ඉතින් මට නම් තේරෙන්නේ එහෙම අපිට ප්ලෑන් කරලා කරන්න පුළුවන් කතාවක් නෙමෙයි මේ කතාව හරි අහඹුවක්. ඒක දැන් මම ඔන්න දැන් ශුන්‍යතාවයට යනවා මම දැන් ශූන්‍ය වෙනවා කියලා කරන දෙයක් නෙමෙයි. මම ශූන්‍ය වෙන්න පවා තියෙන අවශ්‍යතාවයේ මනසින් අතහැරිච්ච වෙලාවක මේ පරිවර්තනය වෙනවා ඇතුළේ. එහෙමයි ස්වාමීන් ඒ වහන්සේ. තාක්ෂණික පරිවර්තනය වෙනවා. එහෙම නැතුව අපිට එහෙම මේ කියන්නේ වීර්ය කරන වෙලාවෙ නෙමෙයි අපි වීර්ය කරන එක අපේ අත්හැරුණ වෙලාවට වෙනවා. හරියට ආනන්ද හැඳුරු රහත් වුණා. එහෙමයි. ඉතින් ඒකට තියෙන ආශාව පවා මනසින් යම් මොහොතක නිදහස් වුණාම ඒ පරිවර්තනය සිද්ධ වෙනවා කියන එකයි මට දැනෙන අත්දැකීම. හැබැයි ඉතින් මට මම එහෙම කොයිලාවකවත් තව කෙනෙක්ට එහෙම මට විනිශ්චයක් දෙන්න ඒක හරි හෝ වැරදි කියන්න යන්න බෑ. ඉතින් ඒක එක එක ගුරුවරු එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපිට ඒකට මේ තව කෙනෙක් ජජ් කරන්න නොයා ඉන්න එක අපේ ගමනට අපිට පහසුයි කියලා මට හිතෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ස්වාමීන් වහන්සේ සමහර දැන් සමහර ප්‍රසිද්ධ ස්පිරිචුවල් ලීඩර්ස්ලා කියනවා දැන් ඒගොල්ලෝ මෙහෙම ගොඩාක් දුකෙන් ඉන්න වෙලාවක එක පාට ඒගොල්ලන්ට මම කියන දෙයක් මට දැනෙන හැටියට හොඳම දේ තමන්ගේ ප්‍රශ්නේ අහන්න මේ අර ලීඩර්ස්ලාගේ ප්‍රශ්න අහනට වඩා හොඳයි මට මේ පාත් එකේ මම කරගෙන නැති තියෙන ගැටලුව මට හිතෙන්නේ හොඳයි කියලා හිතෙන්නේ. මොකද දැන් මෙහෙම වුණොත් අපිට වෙන්නේ එක එක ගුරුවරු ගැන අපිට විනිශ්චය දෙන්න වෙනවා. ඕනට ප්‍රශ්න අහන්න ඕනගේ මාර්ගයේ තියෙන වඩා ස්වාමීන් වහන්සේ දැන් මම මේ මාර්ගයේ මට ස්වාමීන් වහන්සේ ඉක්මනට මේක අතාරින්න ඕනේ. ඒක වෙලා තියෙන්නේ මට. මම කියන්නේ ඉස්සෙල්ලාම ඉක්මනට අතාරින්න තියෙන අවශ්‍යතාවය අතහැරලා අර අපි කියන්නේ හරියට නිකන් මේ ෂෝට් කට් එක ලොං කට් එකට වඩා පොඩ්ඩක් දිගයි කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලොං කට් එක ලොං කට් එකට වඩා පොඩ්ඩක් දිගයි කියනවා. දවසක් අර මේ සෙන් මේ ඒ කියන්නේ ගුරුවරයෙක් ළඟට ශිෂ්‍යයෙක් ඇවිල්ලා අහනවා ගුරුවරයෙක් ළඟට ශිෂ්‍යයෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ ළඟ භාවනා කළොත් මට මං කියන මේ ශුන්‍යතා දහම කොච්චර දවසකින් අවබෝධ කරගන්න පුළුවන් වේද කියලා කියනවා. ඉතින් අවුරුදු 10ක් විතර භාවනා කරන්න වෙයි මාර්ගේ වඩන්න වෙයි කියලා. ඉතින් ඊට පස්සේ මේ කියනවා මම ඩබල් වීර්ය කළොත් මම ගන්න වීර්ය ඩබල් කළොත් ඉතින් එතකොට අවුරුදු 20ක් විතර යයි කියනවා. ඉතින් අවුරුදු 20ක් විතර යයි කියනවා. ඉතින් අපි හිතන්නේ ඩබල් වීර්ය කළොත් එහෙම මේ මට අවුරුදු 10න් එක 5න් ගන්න පුළුවන් වෙන්න එපා කියලානේ. ඊට පස්සේ ට්‍රිබල් කළොත් එහෙම අවුරුදු 2කින් විතර ගන්න 2කමාර විතර ගන්න පුළුවන් වෙන්න එපා කියලානේ. ඉතින් එහෙමනේ අපිට හිතෙන්නේ. ඒ වුණාට මොකද අර අපේ තියෙන්නේ අවසන් කරන්න තියෙන කලබලය. මාර්ගයේ අවසන් කරන්න තියෙන කලබලය මේ තමයි තව අපිව දික් කරන්නේ මේ මාර්ගය. තව අපිව මේ සසර ගමන දික් කරන්නේ අපිට මේක අවසන් කරන්න කෙලවරට යන්න තියෙන කලබලය. ඉතින් මේ මාර්ගයේ බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන කන්ති පරමං තපෝති දික්ඛා ඉවසීම තමයි පැවිද්ද කියලා කියන ඉවසන්නේ. කියන අපි මේ කලබලය අපි ටච් එකේ ඉන්න අවසන් කරන්න හදිසි නෑ. එතකොට ඉවසීමෙන් ඉන්න කාලය තුල අපිට මේ එක්ස්පීරියන්ස් අත්දැකීම් වෙනවා. අපි වෙන්නේ අපි බණ අහලා තව කෙනෙක් දිහා බලලා අපි යාගේ අත්දැකීම දැන් ගන්න කියට හරියන්නේ නැහැ. දැන් ඒක හරියට නෝන හිතනකොට නෝන යනවා මේ යෝග ව්‍යායාම කරන තැනකට. යෝග ව්‍යායාම කරන තැනකට ගිහිල්ලා එක පාටක දකින්නවා මිනිස්සෙක් කකුල් බෙල්ල වටේ කකුල් දෙක දාගෙන. බෙල්ල වටේ කකුල් දෙක දාගෙන ඉන්න මිනිස්සෙක් දැකලා ඕන එක පාට ගිහිල්ලා බෙල්ල වටේ කකුල් දෙක දාගෙන ඉන්න ගියොත් එහෙම. බෙල්ල වටේ කකුල් දෙක දාගෙන ඉන්න ගියොත් එහෙම අන්තිමට කකුල් කඩා ගන්න වෙනවනේ. ඒ නිසා ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ පාත් එක එහෙම අපිට මේ හිතුණා කියලා අපිට ඕනේ ස්පීඩ් වැඩි කරන්න බෑ. ඒ යෝග ව්‍යායාම කළා කවදා හරි දවසක අපි කකුල් බෙල්ල වටේ දාගනි කකුල් දෙක. බෙල්ල වටේ කකුල් දෙක දාගනි. ඉතින් එතකොට ඒක මේ හැබැයි ඒක නා එතෙන්ට එක දවසින් ආව නෙමෙයි. එක මොහොතින් ආව නෙමෙයි. ඒ නිසා මට පේන්නේ දැන් මේ විමුක්ති මාර්ගය කියන එක මේක එක ජීවිතයක කතාවක් නෙමෙයි. එක තැනක කතාවකුත් නෙමෙයි. මේක අපි ටික වඩාගෙන යනවා. ටික අපේ ඇතුළේ පුද්ගල ස්වභාවය ශූන්‍ය වී එනවා. ඉතින් යම් දවසක ඒ අතුරුදහන් වීම සිද්ධ වෙයි. ඒකට අපි හදිස්සිව කරන්න ගියොත් අපි කලබල කරන්න ගියොත් තව ඔබ දික්වීමක් මිසක් අපේ කෙටවීම වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්න අවශ්‍ය කරන්නේ දැන් මේ විතන්දක නෝනට කන්දක් මුදුනට නගින්න ඕන නම් කන්ද මුදුනට යන්න ඕන නම් නෝන කරන්න ඕනේ කන්ද මුදුන දිහා බලාගෙන දුවන්න ගියොත් එimhe ලෙස්සලා වැටෙනවානේ. ලෙස්සලා වැටෙනවා. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මට හරි කන්ද මුදුනට යන්න ඕනේ තමයි. හැබැයි මම බලන්න ඕනේ මම ඊළඟට තියන්න තියෙන අඩිය තැන. කන්ද මුදුනට මට යන්න ඕනකම තියෙනවා. හැබැයි ටාගට් එක තිබ්බට මට මං ඒක දිහා බලන් ගියොත් මට ටාගට් එක අවසන් කරන්න බෑ. මට යන්න අවශ්‍ය නම් මං කරන්න අවශ්‍ය කරන ඊළඟට කකුල තියන්න ඕනේ දරවන. අන්න ඒ වගේ දැන් මම කරන්නේ මොකද්ද? මම එතකොට දැන් මම ඊළඟට කරන්න ඕනේ මොකද්ද මාර්ගය?
කියලා මම ඒක දැන් ඒ කරන්න ඕන දේ ඊළඟට තේරුම් ගන්නවා මිසක් අවසන් කරන කලබලේ අතයින. දැන් ඒක හරියට මෙහෙම හිතන්නකො. නෝනා ගෙයක් හදන්න යනවා. ගෙයක් හදන්න අතිවාරම දාන්න ඉස්සෙල්ලා තීන්ත බාල්දි ගේන්න පටන් ගන්නවා. අන්තිමට තීන්ත ගන්නවා නම් අන්තිමට තීන්ත ගන්න එක නම් ඒක තීන්ත බාල්දි ගේන නිසා දැන් අතිවාරම කපා ගන්න ඕනේ, ගඩොල් ගේන්න ඕනේ. ආන් ඒ ටික කරන්න ඕනේ. අන්න ඒ නිසා අපි කරන්නේ අන්තිමට කරන්න තියෙන එක මුලින්ම කරන්න ගියොත් වැඩි අවුල් වෙන නිසා මට හිතෙන විදිහට මුලින්ම තියෙන්න ඕනේ තමයි ප්‍රතිඵලය කියන අවශ්‍යතාවය පොඩ්ඩකට ආශාවක් කියන්න පැත්තෙන්. හරි මම හරි නිවන වෙනුවෙන් තමයි මේ කැපවීම කරන්නේ. ඒ නිවන කියන අදහස අතහැරලා මේ වෙලාවේ මම මොකද කරන්න ඕනේ? දැන් සිහිය පැවැත්වීම මගේ මමත්වයේ තේරුම් ගන්න එක. ඒ කරන්න ඕන දේ ටික කරන්න. ඒ කරන්න ඕන දේ කරද්දී ඒ සුදුසු වෙලාවේ Tamante පරිවර්තනය වෙයි. සුදුසු වෙලාවෙදී ඒ පරිණත භාවයේදී කියන්නේ ගහක අඹේ ගෙඩි ඉදුණාම වැටෙනවා. ඕක අපි මේ බලෙන් කඩ කඩ මේ වට්ටවන්න යන්න ඕනේ. ඕක ගෙන්න පොඩ්ඩක් දෙන්න මෝරන්න දෙන්න ඇතුළ. තමන්ගේ ඇතුළ තුල ඒ ඇතුළේ ඥානය මෝරන්න ඒ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥාවල් මෝරන්න දෙන්න ටික පොඩ කියන්නේ පොඩ කියන්නේ මේ කම්මැලි වෙන්න කියන එක නෙවෙයි කරන්න. හැබැයි ප්‍රතිඵලය ගැන ගැන හිතන්නේ කිව්වොත් ඔබ වෙහෙසට පාදන නැවත ඒ කියන්නේ දැන් ඔබ දැන් සෝහානේ දැන් ශුන්‍යතාවය අවබෝධ කියලා ඕක හිතේ ඉන්න කිව්වොත් වර්තමානයේ ඔබට සිහිය පවත්ව ගන්න බැහැ. ඒ මොහොතේ සතුටින් ඉන්න බැරි වෙනවා මේ මොකද ප්‍රතිඵලය ගැන හිත වෙහෙසක් වෙනවා. හරි ටිකක් මෙහෙම හිතනකො දැන් දුන්නකින් ඊතලයක් කියන්නේ ඊතලයකින් ඉලක්කයකට විදින්න ඕන කෙනෙක් ඊතලයේ අයියෙන් ඇදන් හිටියට බෑන එක අතහැරියොත් නේ ඉලක්කයට යන්නේ. හැබැයි අදින්න ඕන කාලෙත් තියෙනවා. අදින්න ඕන කාලයක් තියෙනවා. ඒ වෙලාවේ යා හොඳට ඒක අදිනවා. ඇදලා දැන් මම මේක අවබෝධ කරගන්න වීර්ය වඩන්න ඕන පටන් ගන්නවා. පටන් අරගෙන එයාට තේරෙනවා අන්තිමට දැන් මේ කියන ප්‍රතිඵලයේ කෙරෙහි තියෙන බලාපොරොත්තුව අත්හැරීම තමයි මාර්ගය. හැබැයි මම ප්‍රතිඵලයේ තියෙන කෙරෙහි අත්හැරියාම මට ශුන්‍යතාවය අවබෝධ වෙයි කියන බලාපොරොත්තුන ආයෙත් තියෙන ප්‍රතිඵල අපේක්ෂාව තමයි. දැන් මම ටික මේක මුලින් පටන් අරගෙන ලොකු ආශාවෙන් පස්සේ ප්‍රතිඵලයේ ගැන තියෙන අවශ්‍යතාවය, අවසන් කිරීම ගැන තියෙන අවශ්‍යතාවය අතහැරිච්ච තැන අපිට අවසානයේ සාක්ෂාත්. ඔබ නිවන සොයනකන් නිවන හැංගෙන්න පටන් ගන්නවා. නිවන සොයන එක කියන්නේ උත්සාහය අතහැරලා නිදහසේ බණ අහනවා, සාකච්ඡා කරනවා. ඒක හොයන්න තියෙන අවශ්‍යතාවය අතහැරිච්ච දැන නිවන ඔබ හොයාගෙන ඉන්නවා. එතකොට ඔබ තේරෙනවා ඔබ හොයපු දේ මේ කොහෙවත් ඈතක තිබ්බ දෙයක් නෙමෙයි. ඔබට ළඟා වෙන්න ගිහිල්ලා ඔබට එහෙම මේ ළඟා වෙන්න ඔබේ දුරක තියෙන දෙයක් නෙවෙයි. කොහොමවත් දැන් ඒක තමයි ඔබම තමයි ඔබ හොයන දේ ඔබමයි. ඔබ හොයන දේ මෙතනමයි. දැම්මයි. වෙන කොතනකවත් කොහෙකවත් නෙවෙයි. අර සෙන් කතාවක කියනවා අහනවා මේ සෙන් ගුරුවරයෙක් අහනවා කවදාද මම ධර්මය අවබෝධ කරගන්නේ කියලාදී කියනවා කවදා කොතනද මම ධර්ම අවබෝධ කරන්නේ ආදී අහනවා මෙතන නැත්තම් කොතන දෙයක්ෝ. උඹ නැත්තම් කවුද යකෝ? දැන් නැත්තම් කවදාද යකෝ? ඔබ දැන් මෙතනම තමයි මේක තියෙන්නේ. මේක මේ කොහෙන්වත් ගිහිල්ලා කොතනටවත් ගිහිල්ලා ඉක්මන් කරලා කොහෙවත් දුවලා යන්න දෙයක් නෙවෙයි. ඒ දුවන්න තියෙන අවශ්‍යතාවය දුවලා මේක හොයා ගන්න ඕනේ කියන තියෙන ආශාව මනසින් ඒ ප්‍රයත්න කිරීමේ අවසන් වෙද්දී ප්‍රයත්න කිරීම තමන්ගේ ඒ කියන්නේ ප්‍රයත්න කිරීමේ වෙහෙස තේරිලා ටික වෙහෙසෙන් ගෙවෙන්න තමන්ගේ ආශ්චර්ය සිද්ධ වෙනවා. ඒ විශ්වයේ තියෙන ඒ නව ජීවනයේ සිද්ධ වෙනවා. ඉතින් ඔය ඔහොම කරන්න ගියොත් ඉතින් කමන්නේ ඔහොම හොයන් ගිහලා අන්තිමට වෙහෙස විතරක් විතර වෙනවා. ඒ වෙහෙස දැන් තේරෙන්න අපි ඒ නිවන පව හොයන එක මනසින් අත්හැරෙන්න පටන්. අත්හැරීම තුළ නිදහස තේරෙන්න ගන්න. හොඳයි අපි මේ අවසන් කර වෙලාව ඉවරයි නේද අපිට? එහෙමයි සොයනන්ස ඉස්සල්ලා ප්‍රශ්න අහපු ගායනාගේ තව ප්‍රශ්නේ වෙනි කොටස චුට්ටක් තියෙනවා කියලා මට ක්ලියර් වෙලා තියෙනවා අපි ඔව් දෙන්න කතා කරන්නේ. ඔව් ඒක. ගායනා ඔව් ස්වාමීන් වහන්සේ. ඔව්. මියුට් උනා ආවෝ නේද මේක? ඔව් පොඩ්ඩක් බලන්න. කියන්න ගන්න. ස්වාමීන් වහන්සේ අහනවද? අහනවා. ඔව් කියන්න. ප්‍රශ්න. හොඳයි. ඒ අර බ්ලැක් හෝල් එකකට වගේ යන අවස්ථාවේදී ඔළුව බර වෙනවා.
ඉතින් ඒ එහෙම බර වෙලා ඒ බර වෙනවා ඊට පස්සේ දැන් ඒකෙන් එළියට ආවන් පස්සේ දවසේම හරිම ඩවුන් ෆීලිං එකක් ඒ කියලා කියන්නේ මට ගෙදර අය අහනවා අසනීපයක්ද මොකක්ද කියලා ඔළුවත් සෑහෙන බරයි. ඉතින් මම අහලා තියෙන්නේ භාවනා කරනකොට මේ හරිම මේ ප්‍රමෝදයක් තියනවා කියලා. ඉතින් මේ අර මේක මේ මම වැරදි ක්‍රමයක් කරනවද ස්වාමින් වහන්සේ? ඇයි එහෙම එම්ටිනස් එකේදී එහෙම බ්ලැක් හෝල් එකකට වගේ එන්ටර් වෙනවද? ඒක පොඩ්ඩක් දැනගන්න කියලා ස්වාමීන් වහන්සේ. මෙහෙමයි දැන් හැම වෙලේම ධර්මයේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි ධර්මයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මාර්ගයේ වඩද්දී හැම වෙලේම වොස්සග්ග පරිණාමීව ඒ කියන්නේ අනිච්චානුපස්සී විරාගානුපස්සී වොස්සග්ග පරිණාමීව පටිනිස්සග්ගානුපස්සීව ඒ මාර්ගයේ වඩන්න කියලා. දැන් අනිච්චානුපස්සී කියලා කියන්නේ මොකක් හරි අපි මොනවා දෙයක් අත්දැක්කත් ඒක වෙනස් වීම විතරයි තියෙන්නේ. ඔය දුක ආවත් ඔය හිස් බවට ගියත් ඔය කියන බ්ලැන්ක් එකට ගියත් ඔය හැම තැනකම තියෙන ගෙවීමක් විතරයි. ඔය එකක්වත් ස්ථිරව තියෙන දෙයක් නෙමෙයි. ඉස්සලා අපි ඒක හැම දෙයකම තේරුම් ගන්නවා. ඔය බර ගතිය ආවත් ඔය ගෙවෙන ගතිය ආවත් ඔය මොකක්ද තියෙන ගෙවීම විතරයි. ඔය එකක්වත් දිගට තියෙන ඒවා නෙමෙයි. ඒ නිසා එකක්වත් කියන්නේ එතකොට ආන්ගේ අනිත්‍ය ස්වභාවය මම තේරුම් ගන්න එතනදී කරන්න ඕනදී ඊට පස්සේ කියනවා විරාගානුපස්සී කියන්නේ නිසා මම මේ කියන හිස් බවට ඇලෙන්න හොදත් නෑ මම මේ ඔය කියන එම්ටිනස් එකේ තියෙනවා කියලා හිතන සැහැල්ලුවට ඇලුන නිසානේ මේ එම්ටිනස් එක දැනෙන බරට ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා මම බර ප්‍රතික්ෂේප කරන්නේ බර තියෙනවා නම් ඒක තමයි වර්තමානයේ ඇත්ත. ඒක තියෙන්න දෙන්න. ඊළඟට හිස් බව නම් හිස් බව තමයි ඒ වෙලාවේ තියෙන ඇත්ත. ඒක ඒ වෙලාවේ පිළිගන්නවා. ඒ වෙලාවේ මම පිළිගන්න ගන්න එකකටවත් බැඳෙන්නේ. ඒක තමයි විරාගානුපස්සී වඩනවා කියන්නේ. අනිච්චානුපස්සී විරාගානුපස්සී වොස්සග්ග පරිණාමී කියලා කියන්නේ නිවනට නැඹුරු වෙච්ච ඉති. ඒ කියන්නේ මම නිවන ඇරෙන්න මොකක් තැනවත් ඔය හිස් බව අල්ලන්නෙත් නෑ. හැබැයි සම්පූර්ණ මම සාක්ෂි විදිහට සිහිය තියෙන හිස් බව තියෙද්දි මම ඒක තුල මේ සිහිය තියෙනවා අවදිය තියෙනවා. තමයි පුළුවන් තරම් ඒකට අවදියෙන් යනවා මේ බ්ලැක් හෝල් එක. ඊට පස්සේ මම බරත් එක්ක අවදියෙන් ඉන්නවා. ඊට පස්සේ කියනවා පටිනිස්සග්ගානුපස්සීව කියලා කියන්නේ පටිනිස්සග්ගානුපස්සී කියන්නේ තමන් අත්දකින්න දේ අතහරින්න. මොකක් අත්දැක්කත් අල්ලගන්න එපා. ඒ මොකක් අත්දැක්කත් ඒක තමන් මමත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මගේ මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන දැක්මට එන්න. දැක්ම කියන්නේ හිතන එකක් නෙවෙයි. ඒ දැක්ම කියන්නේ හිතන දෙයක් නෙවෙයි ඒ දැක්මක්. දැන් මං කාර් එකක් බලද්දි මගේ කාර් එක නෙමෙයි කියලා හිතනවා නෙවෙයිනේ. එහෙමයි. ඒ හිතන්න ඕනේ මම දන්නවා ඒක අනුගේ කාර් එක. එතකොට මට ඒක ගෙදර ගෙනියන්නවත් අයිති කරගන්නවත් ඒක තියාගන්නවත් ඒක එහෙම අදහසක් නෑ මම. ආන්ගේ වගේ අන්නේ වගේ අපිට කරන්න තියෙන්නේ මේ වර්තමානයේ අත්දැකීම එද්දී වර්තමානයේ අත්දකින්න දේ අත්හරිනවා කියන්නේ ප්‍රතික්ෂේපේ නෙවෙයි මේ පටල ගන්න එපා. මම ප්‍රතික්ෂේප කරන්න කියලා නෙමෙයි. ඒ කිසි තැනක පිහිටන්න එපා, රැඳෙන්න එපා. ඒ කිසි දෙයක් පටිනිස්සග්ගානුපස්සීව බලන්න ඒක දිහා. පටිනිස්සග්ගානුපස්සී නෝනින් බලන්න ඔන්න ඔය අනිච්චානුපස්සීව, විරාගානුපස්සීව, වොස්සග්ග පරිණාමී පටිනිස්සග්ගානුපස්සීව දැක්ම තමයි මේ මාර්ගය ඔබ ඉස්සරහට ගෙනියන්නේ. හොඳයි ස්වාමී. ඒ කියන්නේ අත්දකින්න දේ අතහැරීම තුළ තමයි ඔබට මාර්ගය ඉදිරියකට පත් වීම තියෙන්නේ. එහෙම නැතුව ඔය තියෙන එක ලේබල් කරන එක නෙමෙයි හරි වැරදි කියලා. අත්දකින්න දේ මේ හරි හෝ වැරදි ලේබල් එකට යන එක නෙමෙයි.